දැන් උදේ 9 විනාඩි 13යි තත්පර 42යි සමෘද්ධි FM සමග ඔබ රැඳී සිටින්නේ. අපි ඔබට සඳහන් කළ ආකාරයෙන්ම Zoom තාක්ෂණයෙන් සහ සමෘද්ධි FM ඔස්සේ දැන් සූදානම් වන්නේ අද දවසේ මෙන්න මේ මාතෘකාවන් ඔස්සේ ඔබට කාර්යක්ෂමතා කඩයින් විභාගයට අදාළ දේශන ආරම්භ කරන්න. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා වන පළවන කාර්යක්ෂමතා කඩයින් විභාගයට අදාළ දේශන සමෘද්ධි FM තුලින් ජනවාරි 8 වෙනි දින උදේ 9 සිට 11 දක්වා උදේ 11 සිට පසුරු 1 දක්වා එම දේශනය දමිළ මාධ්‍යයෙන් එදින පසුරු 1:30 සිට පසුරු 3 දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පනත ජීවනෝපාය සංවර්ධනය හා රජයේ ප්‍රතිපත්ති පිළිබඳ දේශනය පසුරු 3 සිට 4:30 දක්වා එම දේශනය දමිළ මාධ්‍යයෙන් කාර්යක්ෂමතා කඩයින් විභාගයේ ජයග්‍රහණ ජීවිතයේ දිනන්න සමෘද්ධි FM හා වන්න www.samurdhifm.lk Google Play Store වෙතින් සමෘද්ධි FM app එක ඩවුන්ලෝඩ් කරගන්න. හොඳයි දැන් මූලිකකරණය පිළිබඳ පළමු දේශනය ආරම්භ කිරීමට සූදානම් වන්නේ විශේෂයෙන්ම අද ඒ සඳහා ආරාධනය ලැබ තිබෙන්නේ සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී කේ.පී. චන්ද්‍රසිරි මහත්මයා. ඉතින් එතුමා තමයි පළවෙනි දවසෙත් දේශනයක් පැවැත්වුවා. අද දවසෙත් දේශනයක් එතුමන් පාත්වනවා. හොඳින් අහගෙන ඉන්න එම දේශනයේ දමිළ මාධ්‍යනුත් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජව්වා මහත්මයා දවල් 9 සිට. ඒ අනුව දැන් 9යි විනාඩි 15යි අපි දේශනය වෙත ගමන් කරමු මේ මොහොතේදී. ඔව් ඒකම අපි මතක් කරනවා ඔබට 15 වෙනිදාත් මේ ආකාරයට මේ දේශන පැවැත්වෙන වගේ. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා වන පළවන කාර්යක්ෂමතා කඩයින් විභාගයට අදාළ දේශන සමෘද්ධි FM තුලින් ජනවාරි 15 වැනි දින උදේ 9 සිට 11 දක්වා ආයතන සංග්‍රහය හා කාර්යාලීය ක්‍රම සිට පසුරු 1 දක්වා එම දේශනය දමිළ මාධ්‍යයෙන් එදින පසුරු 1:30 සිට පසුරු 3 දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පනත ජීවනෝපාය සංවර්ධනය හා රජයේ ප්‍රතිපත්ති පිළිබඳ දේශනය පසුරු 3 සිට 4:30 දක්වා එම දේශනය දමිළ මාධ්‍යයෙන් කාර්යක්ෂමතා කඩයින් විභාගයේ ජයගන්න ජීවිතයේ දිනන්න සමෘද්ධි FM හා එක්වන්න www.samurdhifm.lk Google Play Store වෙතින් සමෘද්ධි FM app එක ඩවුන්ලෝඩ් කරගන්න. සුබෝදෑසනක් සියලුම දෙනාට. අපි 2021 ජනවාරි මාස 23 වෙනි දිනට ඔබට ඊදී ඇති කාර්යක්ෂමතා කඩයින් විභාගය වෙනුවෙන් අපි අමාත්‍යාංශය වෙනුවෙන් ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපි පවත්වාගෙන ආපු මූලික මඟ පෙන්වීම වැඩසටහනේ රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය සම්බන්ධයෙන් පවත්වන දෙවන වැඩමුළුව පැය දෙකක පමණ කාලයක් මම බලාපොරොත්තු වෙනවා මේ ඔබට මේ අදහස් දැක්වීම කරන්න. ඒ වගේම අපි පසුගිය දින පැවැත්වුණු ඒ පැය දෙකක වැඩසටහනේ කොටස් දෙක ඇතුළත්ව තමයි අපි මේ අද දින අපේ මුදල් රෙගුලාසි සංග්‍රහය පිළිබඳව ඔබට අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඔබට දැනුවත් කිරීම මිනිත්තු 5ක් විතර කාලයක් කරන් මම දැනුවත් කිරීම කොටසක් කරනවා. හේතුව තමයි ඔබ විභාගයට විනී සිටින්නට වෙන්නේ විශේෂයෙන් ඔබට පැය 3ක පමණ කාලයක ප්‍රශ්න පත්‍රයක් තමයි ලැබෙන්නේ 23 වෙනිදා. ඒකෙදී මුදල් රෙගුලාසි සංග්‍රහය සහ ආයතන සංග්‍රහය කියන කොටස් දෙකම රජයේ නිලධාරියෙකුට වැදගත් වෙන න්‍යායික කොටස් තුලත් ඒ කියන්නේ ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබෙන්නේ පැය 3ක් පමණ. ඒකෙන් පැය එකමාරක කොටසක් තමයි
මුදල් රෙගුලර් සංග්‍රහයට වෙන් වෙන්නේ. විශේෂයෙන් ඔබ මතක තියාගත යුතුයි අපි දැන් ඒ සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඒ විභාගේ පවත්වන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒකෙදී මුදල් රෙගුලාරි සංග්‍රහයට පැය එකමාරක ප්‍රශ්න පත්‍රයක් තමයි අපි කියන්නේ පරීක්ෂණ මණ්ඩලය ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු වෙනම ගොනු කරගත්තොත් තමයි අපිට පහසු. මොකද එතකොට අර පරීක්ෂකවරුන්ට මේක පරීක්ෂා කරන්න පුළුවන් වෙනම. ඒක ඉතාම මතක තියාගන්න ඕනේ. අපි ප්‍රශ්න පත්‍රයේ උඩට සටහන් කරාවියේ පරීක්ෂක කණ්ඩායම විසින් විශේෂයෙන් ඒකෙදී උත්තර පත්‍රය එහෙම නැත්නම් උත්තර පත්‍රය මේ ප්‍රශ්න පත්‍රයම තමයි ඒකේ කොටස් වල උත්තර පත්‍රය වෙන්නේ. වෙනම කඩදාසිය අවශ්‍ය වුණොත් දෙනවා. නැත්නම් ඒ පේපර් එකම තමයි උත්තර පත්‍රය වෙන්නේ. ඒතකොට ඔබට ඒක බාර දීලා තමයි ගතනේ. ඒක වෙනම බාර දෙන්න මුදල් රෙගුලාරි සංග්‍රහයේ කොටස කියලා. ඒතකොට ඒක අපි වෙනම එකතු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක පළමුවම කාරණේ. එතකොට මම මේ ප්‍රශ්න පත්‍රය සමන්විත වන ක්‍රමය පිළිබඳව මට පොඩි අදහසක් ඔබට දුන්නොත් හොඳයි. මොකද ඔබ කණ්ඩායමක් 1994 වර්ෂයේ විතර මගේ දැනුම හැටියට පත්වෙන් ලබාපු පිරිසකුත් ඉන්නවා. ඒ වගේම 2014 වර්ෂයේ 13 වගේ කාලේ 14 වර්ෂයේ හෝ ඊට පසුව මේ විභාග සමත් වෙලා සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට පත්වෙච්ච කණ්ඩායමකුත් ඉන්නවා. ඒතර ඔබ සියලුම දෙනා 2014 වර්ෂයේදී කණ්ඩායමක් සමුද්‍ර අධිකාරිය කියන ව්‍යවස්ථාපිත ආයතනයේ යටතේ සේවය කළා. දෙපාර්තමේන්තුගත සේවයට ඇතුළත් වුණු පිරිසක්. තවත් පිරිසක් ඉන්නවා කෙලින්ම විශ්‍රාම වැටුප් හිමි තනතුරකටම පත්වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒතර මේ පිරිස් දෙකෙන් සමන්විත කණ්ඩායමකට තමයි අපි මේ විභාගය පවත්වන්න අපේක්ෂා කරන්නේ. එතකොට ඔබට තවත් විශේෂයෙන් මම කියන්න කැමතියි රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය. ඒක දැන් ඔබට මම එදත් පැහැදිලි කරා. රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය පේනවත් දන්නේ එහෙම මුදල් රෙගුලාසි සංග්‍රහය පොත මම නිකන් පෙන්නුවේ. ඒ පොත සොෆ්ට් කොපි එකක් තියෙනවා. එතකොට ඒක ඊමේල් මගින් එවන්නත් පුළුවන්. ඒක සූදානමක් මම කරගෙනත් තියෙනවා දිස්ත්‍රික් මට්ටමේ කාර්යාල 25ට ඊමේල් පණිවිඩයකින් අද ඒක සොෆ්ට් කොපි එක ඔබට එවන්න. එතකොට ඒ කාර්යාලය කරා ඔබ මේක මේ දවස් 15ක විතර කාලයක් තියෙනවා. ඒ කාලය තුල මේක ලබාගෙන හොඳින් කියවලා බලලා හොඳට සූදානම් වෙන්න. මේකෙදි ඒ දවස් 15 විතරක් නෙවෙයි මුළු රාජ්‍ය සේවයේ ඉන්න වයස 60 සම්පූර්ණ වෙනකම්ම කියවිය යුතු පොතක්. ඉතින් මේක හොඳින් පරිශීලනය කරපු නිසා තමයි අපි මේ මෙහෙම තනතුරු වලට ආවේ. ඉතින් ඒක රජයේ සම්පත් කළමනාකරණය කරන්න රජයේ රෙගුලාසි මාලාව තියෙන මේ මුදල් රෙගුලාසි සංග්‍රහය, ඒ වගේම නිලධාරීන්ට බලපාන අනිකුත් විනය කොටස ආදී ඇතුළත් වෙන්නේ ආයතන සංග්‍රහය. ඒකට මගේ දැන් අදහස් දැක්වීම හැටියට ඔබට පැහැදිලි දැන් 23 වෙනිදා විභාගයට ඔබ යනකොට දවස් 15ක් විතර ඉතිරි කාලේ තියෙනවා. මේකට නෝට්ස් නෑ කියලා ප්‍රශ්නයක් නෑ. නෝට් හොයාගන්න අවශ්‍ය නෑ. මේ රෙගුලාර් සංග්‍රහයේ සොෆ්ට් කොපි එකක් ඔබගේ ස්මාර්ට් දුරකථනයට හෝ සම්බන්ධ කරගන්න දරුවෙකුට කියලා මම ඒක අද ඔබට අපේ හිරන් මහත්මයා හරහා හෝ වෙනත් උපක්‍රමයකින් CD තැටියක් මගින් හෝ දිස්ත්‍රික් කාර්යාලයට ලැබෙන සරසන්න මම ටෙස්ට් කරලා බැලුවා. ඒක ඊමේල් එකේ යවන්න පුළුවන්. දැන් මම එකක් යවලා බැලුවා. ඒක අර ෆයිල් එකක් ඒ වුණාට ඒක යවන්න පුළුවන්. ඒකට මම විශේෂයෙන් ඔබට මේ මඟ පෙන්වීම කරේ විභාගයට සූදානම් වෙන්න තමයි. එතකොට තව කරුණක් තමයි විභාග ප්‍රශ්න පත්‍රය සමන්විත වෙන විදියත් මම ඔබට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඒකත් මම පැහැදිලි කරා. විශේෂයෙන් ඔබට අපි ප්‍රශ්න පත්‍රය සූදානම් කරන්නේ සරල විදියකට. මොකද දැන් රජයේ වෛද්‍යවරයෙක් EB එකට මුණ දෙනවා. ඔහුට ආවේනික විභාග කොටස් ඔහුට දෙන්න. ඉංජිනේරු සේවාව, පරිපාලන සේවාව ආදී වශයෙන් රජයේ සියලුම විවිධ ශේෂ්ත්‍රවල නිලධාරීන් මේ මුදල් රෙගුලාසි සංග්‍රහය කොටස් පිළිබඳ දැනුමක් රාජ්‍ය සේවය තුල ඉන්නකොට වැඩි දියුණු කරගන්නවද, මූල්‍ය විනයක් ඇති කරගන්නට රජයේ මුදල් එක ගනුදෙනු කරන පිරිස හැටියට ඒවා කියවලා බලලා ඒ නීති රීති තුල ඉන්නවද කියලා බලන්න රජයේ මේ EB විභාගයේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ efficiency bar exam එක තියන්නේ නිලධාරීන් යොසුලුව මේ නීතිත් එක්ක ඉන්නවද කියලා බලන්න. නැත්නම් පොදු නීතිය විතරක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා
අපහසුවට පත් වෙන නිසා රජයේ නිලධාරීන් වශයෙන් පත් වුණාට පස්සේ විශේෂයෙන් මුදල් රෙගුලාසි තුල ඔෆිෂියල් ටයිම් එකේදී විතරක් උනත් එහෙම නැත්නම් මුළු රජයේ කාර්යයක් කරන ඕනම වෙලාවක මේ මත පිළිතර තමයි කටයුතු කරන්න ඕනේ. ඒකෝට තමයි සෑහෙන සහනයක් ඇති වෙනවා නීතියට මුහුණ දීම සම්බන්ධ. ඒ කාරණේ පැහැදිලි කරේ මම. ඒකෝට මෙතෙන්දී විශේෂයෙන් ඔබට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පරීක්ෂණ කණ්ඩායම විභාග එකකයක් වෙනම තියෙනවා. ඒ කණ්ඩායම මම දැනුවත් වුණු විදියට ඔබට දැනුවත් කරන්නට කියලා මට කිව් විදියට MCQ ප්‍රශ්න 20ක් අපි දෙනවා ඔබට. multiple choice questions මුලටම දෙනවා ප්‍රශ්න 20ක් පේපර් එකේ. එතකොට මේ ප්‍රශ්න 20 පිළිතුරු 4 බැගින් තියෙන ප්‍රශ්න 20ක් දෙනවා. මේ ප්‍රශ්න 20ට ඔබට ලකුණු 2 බැගින් ලකුණු 40ක් උපය ගන්න පුළුවන්. මේ ප්‍රශ්න 20ට හරියට උත්තර දුන්නොත් 20ටම එතකොට එතනම සමයි. එතකොට ඒක මම කිව්වේ ඊට පස්සේ අමතරව තව ප්‍රශ්න 8ක් හෝ 9ක් දෙන බව කිව්වා. ඒකෙන් 6කට කෙටි උත්තර ලියන්න. කෙටි කියන්නේ ඔබ මම උදාහරණ කීපයක් කියනවා. ආදර්ශ ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයේ මුලටම පිළිතුරුත් එක්කමත් සටහන් කරනවා. මෙන්න මේ විදියටයි පිළිතුරු දී යුත්තේ කියලා එක මම කිව්වා. එතකොට ප්‍රශ්න 20ට 40යි උඩින්ම ආදර්ශ ප්‍රශ්නේ තියෙන උත්තරෙත් එක්ක මේක උත්තරෙත් මාක් කරලා තියෙන විදිය බලා ගන්න. එතකොට ප්‍රශ්න 20ට ලකුණු 40යි ඉතුරු ලකුණු 60 උපය ගන්න ඔබ ලියන ප්‍රශ්න 6කට මුහුණ දෙන්න ඕනේ. ඒ ප්‍රශ්න 6 දීර්ඝ විස්තර අහන ප්‍රශ්න නෙවි කෙටි ප්‍රශ්න. පේජ් 4කින් 5කින් උත්තර ලියන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රශ්න 6ට ඔබට ප්‍රශ්න 9ක් දෙනවා තෝරගන්නත් පහසු වෙන්නේ. 3ක් අතහැරලා දාන්න පුළුවන්. අමාරු ඒවා. ඒතකොට ප්‍රශ්න 6කට උත්තර දීලා අතන 40යි මෙතන 10 බැකින් 6ට 60. ඒතකොට 100යි. අපේ 100න් අපි 50ක් සලකා බලනවා මුදල් රෙගුලාසි වලට. ආයතන සංග්‍රහයේ කොටසට ඉතුරු ලකුණු 100ක් දීලා ඒකේ 50ක් සලකා බලනවා. මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ මේ පාර අපි අපේක්ෂා කරනවා දැනුවත් කරපු තරමට සහ දෙන දැනුම උපය ගන්න යොමු කරන ක්‍රමවේද අනුව ඔබට සියලු දෙනාට සමත් වෙන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මොකද මේක අසමත් වුණොත් ඒක රාජ්‍ය සේවයේ කටයුතු කරන් යනකොට ඔබ නිසි පරිදි නීති රෙගුලාසි පිළිබඳව හොඳට යොමුවක් වෙලා නැtei කියලා වටේට ඉන්න යාළු මිත්‍රයෝ උනත් බලනවානේ. දැන් මම ඇකවුන්ටන්ට් කෙනෙක් වශයෙන් මම අමාත්‍යාංශ ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරටමපත් උනේ මුදල් රෙගුලාසි හොඳට පරිශීලනය කළා. දැන් මම EBA එකේම පාස් වුණා නම් මට ඇකවුන්ටන්ට් කෙනෙක් හැටියට ඉන්න බැරි වෙනවා. මොකද ඒ තරමට මගේ මූල්‍ය විනය පරීක්ෂා කරලා බලනවා අපේ රජයේ ඉහළ තනතුරු දරන අපේ ඒ ආයතන විසින්. ඉතින් ඔබට ඔන්න ඔය කරුණු ටික මම කිව්වේ ඔබට විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් මඟ පෙන්වීමක් සම්බන්ධයෙන් අපි ඒකට සෑහෙන වෙලාවක් ගත්තා. අපි ඊළඟට අපි මුදල් රෙගුලාසි සංග්‍රහය කියන එක පිළිබඳව කෙටි අදහසක් ගන්නට උත්සාහයක් දරනවා මිනිත්තු 10ක් විතර කාලය අරගෙන. මුදල් රෙගුලාසි සංග්‍රහය කියන්නේ දැන් මම ඒකේ මුල පිටුවල තියෙන යොමු වීනුත් ඔබට පැහැදිලි කරනවා. ඉතා හොඳ යොමු වීම් දෙකක් තියෙනවා පටුනෙම. ඒක මම ඔබට වෙනම පැහැදිලි කරනවා. දැන් මම ඔබට විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව පැහැදිලි කිරීමක් මිනිත්තු 45ක විතර විෂය උගන්වීමක් කරනවා අවසානයේ. නමුත් මට ඕනකම තියෙන්නේ මුදල් රෙගුලාසිය ඔබට ඊට පස්සේ දවස් 15ක් මේක කියවන්නත් තියෙනවනේ කාලේ. ඒවා තියෙන නිසා පහුගිය කියවලා දැනුවත් වෙලා ඉන්නේ. දැනට අවුරුදු කීපයකින් ආදර්ශ ප්‍රශ්න පත්‍රය මම දැක්ක නිකුත් කරලා තිබුණා. ඒවා පරිශීලනය කරන්න. කොහොමවත් මේක අර උසස් පෙළ වෙනත් ශේෂ්ත්‍ර වගේ ශේෂ්ත්‍ර වෙනස් කරන්න බෑ. අද නීතිය තමයි දැන් අවුරුදු 15කට 20කටදී සංශෝධන පොඩි වශයෙන් ඇතුල් වෙනවා. නමුත් නීතිය ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමහර මේ ලෝකේ තියෙන අලුත් දේවලුත් එක්ක සමහර පරිච්ඡේද ඉවත් වෙලා ගියා. මම ඒක දැන් ඔබට පැහැදිලි කිරීමක් කරනවා. මුදල් රෙගුලාසි සංග්‍රහය කතේ තියෙනවා නම් එයාට පුළුවන් හරව ගන්න. නැත්නම් මම මේක දෙනවා. විශේෂයෙන් මුදල් රෙගුලාසි සංග්‍රහය කියන්නේ 1992 දක්වා සංශෝධිත මුද්‍රණයක් තමයි දැන් අපිට මුද්‍රණයක් වශයෙන් දකින්න හම්බෙන්නේ. ඊට పూర్වයෙන් වෙච්ච සියලුම සංශෝධන ඇතුළත් කරලා තියෙන්නේ. ඒ 92 පොතට ඒක සොෆ්ට් කොපි එකක් හැටියට තියෙනවා. ඒතකොට ඒ මුදල් පොතේ ඒ මුදල් රෙගුලාසි පොතේ සංශෝධන ආදී සියල්ල සඳහා
වෙනස් කිරීමට බලය තියෙන ආයතනය තමයි මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපේ අමාත්‍යාංශ ගණනාවකින් ප්‍රමුඛ අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශයට තමයි පාර්ලිමේන්තු සතු මූල්‍ය බලය, රාජ්‍ය මූල්‍ය හැසිරවීමේ බලය පාර්ලිමේන්තුව සතු වන බව ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා. ඔබ ඒවත් කියවලා බලන්න. ආණ්ඩුක ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය හැසිරවීමේ බලය මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුව විසින් මුදල් අමාත්‍යවරයාට පවරලා තියෙනවා. මුදල් රෙගුලාසිය අනුව. එතකොට මුදල් අමාත්‍යාංශය තමයි රටේ මුදල් හසුරුවන්නේ. එතකොට රටේ මුදල් ශේෂ්ත්‍රය රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම් සහ අත්තිකාරම් කටයුතු කියලා විෂයන් 3ක් තියෙනවා. මං කියන්නේ ඔබ මතකයේ තබා ගන්න. මොකද අවශ්‍යයි මම ටිකක් ඔබගේ විභාගයට පහසු වෙන අදහස් දැක්වීමක් තමයි මම අද කරන්නේ. එතකොට රජයේ ප්‍රධාන මූල්‍ය හැසිරවීම රාජ්‍ය ආදායම් හසුරුවනවා, රාජ්‍ය වියදම් හසුරුවනවා සහ අත්තිකාරම් කටයුතු කියලා විෂයන් 3ක් යටතේ තමයි ඒ කටයුතු හසුරුවගෙන යන්නේ. මේක තමයි අයවැය ලේඛනය කියලා කියන්නේ. ආදායමට වියදම තුලනය කරලා හදන ලේඛනය තමයි අයවැය ලේඛනය කියලා කියන්නේ. එතකොට අයවැය ලේඛනය කියන වාර්ෂිකව පිළියෙල කරන්නේ ඔබ දන්නවා. පහුගිය දවස්වල අයවැය ලේඛනයක් අපේ 21 වර්ෂය වෙනුවෙන් රජය ඉදිරිපත් කරා. ඒක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. එතෙන්දී මුදල් අමාත්‍යාංශය කියලා අපේ ප්‍රධාන මුදල් ගනුදෙනු භාර අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු කිහිපයක් තියෙනවා වෙන වෙනම එකම ගොඩනැගිල්ලක මේ කටයුතු හසුරුවගෙන යන්න. එතෙන්දී මම ඒක නාම ලේඛනයක් වශයෙන් කියනවා. විශේෂයෙන් ඒ නමෙන්ම හැඳින්වෙනවා රටේ මූල්‍ය හසුරුවන මොන ශේෂ්ත්‍රයේද ඒ දෙපාර්තමේන්තු විසින් හසුරුවන්නේ කියලා. විශේෂයෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුව කියලා එකක් මුදල් අමාත්‍යාංශය යටතේ තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ඔය දෙපාර්තමේන්තු සමූහයේ එකතුවට මහා භාණ්ඩාගාරය කියලා කියනවා. මහා භාණ්ඩාගාරය යටතේ තියෙනවා දෙපාර්තමේන්තු කිහිපයක් මේ රටේ මූල්‍ය හසුරුවාගෙන යාම සඳහා. එකක් තමයි ජාතික අයවැය දෙපාර්තමේන්තුව. ඒකේ නමින්ම ඔබට දැනෙනවා ජාතික අයවැය හදන්නේ දෙපාර්තමේන්තුවෙන් තමයි රටේ තොරතුරු එකතු කරලා. ඊට අමතරව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව කියලා දෙනවා මුළු රටේම මාසිකව වාර්ෂිකව ගිණුම් එකතු කරලා ඒවා ඒකාබද්ධ කරලා අවසාන ගිණුම් ඉදිරිපත් කිරීම සහ විගණකාධිපතිට තොරතුරු ලබා දීලා ලංකාවේ ගනුදෙනු වල විගණන පරීක්ෂාවට භාජනය කරන්න ඉඩ සලස්වලා දෙන දෙපාර්තමේන්තුව. ඒ වගේම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව තමයි අවශ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යාංශ සහ අනිකුත් ආයතන වලට අවශ්‍ය මුදල් කෑෂ් ඔහම රාජ්‍ය බැංකු දෙක හරහා ඒ ආයතන වල ගිණුම් වලට දෛනිකව පැය කිහිපයකට වරක් ආදී වශයෙන් එක එක දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වලට මුදල් නිදහස් කරන්නේ. ඒ වගේම මේ දෙපාර්තමේන්තුම තමයි රාජ්‍ය ආදායම් ටික එකතු කරගෙන අර වියදම් සඳහා යොදාගන්නේ. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව Treasury Operation Department කියලා කියනවා. අර කලින් State Accounts Department, National Budget Department ආදී වශයෙන් කිව්වා. ඒ වගේම රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි විශේෂයෙන් මුදල් රෙගුලාසි සංග්‍රහයට අපිට කරපු මුදල් රෙගුලාසි පොතට සංශෝධන විශේෂයෙන් එකතු කරන්නේ. එතන තමයි බලය ස්ථානගත වෙන්නේ මුදල් රෙගුලාසි සංග්‍රහයට මුදල් රෙගුලාසි වෙනස් කරන රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව. ඊට අමතරව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ඒ අදහසින්ම දැන්වෝ විදේශ වලින් ලැබෙන දේවල් ගිණුම්ගත කිරීම සහ හසුරුවීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව. කොන්ට්‍රෝලර් ජෙනරල් කාර්යාලය කියලාත් එකක් තියෙනවා. කොන්ට්‍රෝලර් ජෙනරල් කාර්යාලය එකක් දෙපාර්තමේන්තුවක්. ඒක තමයි සියලුම ස්ථාවර වත්කම්, ඉඩම්, ගොඩනැගිලි, යාන වාහන, කාර්යාල සතු සම්පත් සියල්ලම සංකාණ්ඩුවේ තියෙන ඒකාබද්ධ කරලා ගිණුම්ගත කරලා ඒ කටයුතු කරන්නේ දෙපාර්තමේන්තුව විසින්. ඊට අමතරව තවත් කළමනාකරන විගණන දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. රජයේ විගණකාධිපතිට අමතරව ඒ දෙපාර්තමේන්තුව විසින්
අභ්‍යන්තර විගණනයක් රටපුරා හසුරවනවා. විගණකාධිපතිවරයාට පහසු වෙන්න ඒ කටයුතු කරගෙන යනවා. ආදි වශයෙන් තවත් කිහිපයක් තියෙනවා. ඒ විශේෂයෙන් අපි රාජ්‍ය සංස්ථා කියලා අපේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වලට අමතරව එක් කාර්යයන් පහසු කර ගැනීම සඳහා රටක් විසින් රාජ්‍ය සංස්ථා යන්තම් ව්‍යවස්ථාපිත ආයතන සමූහයක් තියෙනවා. ඒව හසුරුවා ගෙන යාම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කියලා භාණ්ඩාගාරයට දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ ඔන්න කටයුතු ඔක්කොම එකතු වෙලා තමයි මේ රාජ්‍ය මූල්‍ය හැසිරීම කරන්නේ. මතන එකේ දාලා පැහැදීමක් ඇති. මේ වෙබ්සයිට් එක ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ටෙෂරි කියලා ගැහුවාම ඒ ওই ටික ඔක්කොම අපිට දිගහැරලා බලන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව ඒ චක්‍ර ලේඛන ඔක්කොම එකේ තියෙනවා. treasury.gov.lk ඒ රාජ්‍ය වෙබ් එකක් හැටියට තියෙනවා. මුදල් අමාත්‍යාංශ වෙබ්සයිට් එක. එතකොට ඒ පිළිබඳව මම හිතනවා කතා කර ඇති කියලා. ඊට අමතරව දැන් ඔබට අපි කිව්වා විදේශීය පාලකයින් විසින් මෙරට පාලනය කරන සමයේ හඳුනාගත් රජයේ මුදල් රෙගුලාසි වෙනත් රාජ්‍යයක රෙගුලාසි ලංකාවටත් ඔබින විදියට මුල් කාලේ ඉඳලම හසුරුවාගෙන ඇවිල්ලා 1983 පමණ තමයි මුද්‍රණයක් හැටියට මම දකින්නේ මුදල් රෙගුලාසි සංග්‍රහය ලංකාවේ මුද්‍රණයක් හැටියට නීතිගත වෙලා එහෙම කෙරේ. ඊට අමතරව ඒක 1992 දක්වා සංශෝධන වාර සියල්ලම ඇතුළත් මුදල් අමාත්‍යාංශය විසින් තමයි සංශෝධන කරන්නේ. ඒ සියල්ලම ඇතුළත් කරලා එතකොට 92 අවුරුද්දේ වෙනකම් සියලු සංශෝධන ඇතුළත්ව තමයි අපි ඔබට අර පහසුවෙන් කියන්න පහසුකම් සලසන මුදල් රෙගුලාසි සංග්‍රහය හම්බෙන්නේ. ඊට පසුව අර මුදල් අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු විසින් වරින් වර චක්‍රලේඛන මගින් මුදල් රෙගුලාසි සංග්‍රහය සංශෝධනය කරනවා. ඒකට අපි නිතරම ඒ වෙබ්සයිට් එකේ ගිහිල්ලා උදේ බලනවා ඊමේල් එක කියවනවා වගේ පස්තරේ බලනවා වගේ මේකේ සංශෝධනය මොකුත් කරලාද කියලා අපි බලනවා. අපිට වෙන මාකක් මුද්‍රණයක් වශයෙන් දැන් දෙන්නේ නැහැ භාණ්ඩාගාරයේ. ඒ වෙබ්සයිට් එකේ පළකිරීම තමයි කරන්නේ චක්‍රලේඛන. ඉතින් අපි ඒව මුද්‍රණ අරගෙන අපේ ප්‍රධානීන් දැනුවත් කරලා අමාත්‍යාංශයේ කටයුතු වලට දායක වෙන රෙගුලාරි තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. ඒවා හසුරුවගෙන යන්නේ එතනින් තමයි. ඒක අපේ මේ මට විශේෂයෙන් පැවරිච්ච එක රාජකාරියක් තමයි මුදල් රෙගුලාසි සංග්‍රහයේ සංශෝධන වෙතොත් ඒවා පෙළගස්සලා ලේකම්වරුන්ට දාන බලධාරීන්ට පෙන්නලා ඒ පිළිබඳව දැනුවත් කරන එක. ඒතකොට අපි මුදල් රෙගුලාසි සංග්‍රහය පිළිබඳ යොමුවක් ආවොත් ඔබට තේරෙනවා දැන් 92 දක්වා සංශෝධන ඇතුළත් මුද්‍රණයක්. ඊට පසුව වරින් වර කරන සංශෝධන වෙබ්සයිට් එකේ තියෙනවා. අවශ්‍ය අය අරගෙන ඒ දෙපාර්තමේන්තු වශයෙන් මුද්‍රණ කරලා මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ජාතික අයවැය සම්බන්ධ මුදල් රෙගුලාසි චක්‍රලේඛනයක් තියෙනවා. අයවැය දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ චක්‍රලේඛන ගොනුවේහි ඔහොම තියෙනවා. ජාතික රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට අදාළ එහෙම භාණ්ඩාගාර මෙහෙයුම් එහෙම ආදී වශයෙන් තියෙනවා. ඒතකොට මුදල් රෙගුලාසි සංග්‍රහය පරිච්ඡේද කීපයකට වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මුදල් රෙගුලාසි සංග්‍රහය පරිච්ඡේද තියෙනවා 14ක්. මේක පොඩි වෙලාවක් ගන්න මේක ඔබට කියන තේරුමක් නැහැ. ඒකෙදි 1 සිට 14 දක්වා වූ පරිච්ඡේද තියෙනවා. මේක 92 අවුරුද්දේ මුද්‍රණයක් නිසා විශේෂයෙන් ඒකේ 13 වන පරිච්ඡේදයේ තියෙනවා. අප්ම එකේ ඉඳලා නම් ටික කියන් ගියොත් පළවෙනි එක තියෙන වියදම් හා ආදායම් ඇස්තමේන්තු සකස් කිරීම. දෙවෙනි එක වියදම් අත්හැර දැමීම ආපසු ගෙවීම ආදී සඳහා අධිකාරී බලය. තුන්වෙනි එක මුදල් පාලනය හා ගිණුම්ගත කළ හැකි වීම. හතරවෙනි එක ලැබීම. පස්වෙනි එක ගෙවීම. හයවෙනි එක ආණ්ඩුවේ මුදල් යනාදී භාරකාරත්වය අග්‍රිමහා බැංකු ගිණුම් පිළිබඳ විග්‍රහ කරන්නේ. 7 වෙනි පරිච්ඡේදයෙන් ගණන් තැබීම. 8 වෙනි පරිච්ඡේදයෙන් අත්තිකාරම් ගිණුම් මම ඔබට කිව්වේ ආදායම් වියදම් සහ අත්තිකාරම් කියලා රාජ්‍ය අයවැය සංහිතිය. ඒකේ අත්තිකාරම් ගිණුම් වල කියවෙනවා. 9 වෙනි පරිච්ඡේදයෙන් පච්චේරි ගිණුම්. 10 උසාවි ගිණුම්.
11 විදේශ ආධාර ගිණුම්, 12 මුද්‍රණ හා ප්‍රකාශන. මුද්‍රණ හා ප්‍රකාශන සම්බන්ධයෙන් විශේෂ පරිච්ඡේදයක් තියෙනවා. 13 වෙනි පරිච්ඡේදයේ තියෙනවා සැපයුම්, වැඩ හා සේවා. රජයකට උවමනා වෙන්නේ භෞතික සම්පත් ඔන්නෝවා තමයි. මොනවද? සැපයුම්, වැඩ හා සේවා. supply, works and non-professional services කියලා තමයි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ. සැපයුම්, වැඩ හා සේවා ඉතා වැදගත්. මේ පරිච්ඡේදය 13 වන පරිච්ඡේදය මුදල් රෙගුලාසි සංග්‍රහයෙන් ඉවත් කරලා, ඔබ විශේෂයෙන් මතක තියාගන්න, ඉවත් කරලා 2006 වර්ෂයේ ප්‍රසම්පාදන රෙගුලාසි කියලා ටෙන්ඩර් ගයිඩ්ලයින්ස් ඒකාලේ කිව්වේ ටෙන්ඩර් කියලා, පසුව ප්‍රසම්පාදන procurement කියලා තමයි පාවිච්චි කරන්නේ. දැන් මුදල් රෙගුලාසි සංග්‍රහය ඉගෙන ගන්න කෙනෙක් ප්‍රසම්පාදන ගැනත් ඉගෙන ගන්නට අවශ්‍යයි. මොකද මේකේ තිබිච්ච පරිච්ඡේදයක් ලෝක ව්‍යාප්තියත් එක්ක මේක සංකීර්ණ වීම නිසා මේකෙන් ඉවත් කරලා වෙනම සංග්‍රහයක් හැටියට, නීතියක් හැටියට ක්‍රියාත්මක වෙනවා වෙනම ස්වාධීන පාලන ආයතනයක් මගින්. ප්‍රසම්පාදන කොමිෂන් කියලා එකක් දැන් මෑතක පිටවල ඒ යටතේ පාලනය වන වැඩ තියෙන චෛත්‍ය. ඊට අමතරව අවසාන පරිච්ඡේදය තමයි 14 වෙනි එක, විවිධ කරුණු. එතකොට දැන් ඔබට විශේෂයෙන් ඔබට ඔන්න කියපු පරිච්ඡේද 14න් සැපයුම්, වැඩ හා සේවා කියන පරිච්ඡේදය ඉවත් කරලා අපි වෙනම පොතක්ම තියෙනවා. ඒකත් තියෙනවා අපි බාරේ. ඊට අමතරව මේකේ විශේෂයෙන් අර 9 වෙනි සහ 10 වෙනි වර්ග දෙක, කච්චේරි ගිණුම් සහ උසාවි වල ගිණුම් කියන එක ඒ කාලේ දැන් අවුරුදු 20කට 30කට කලින් කච්චේරියක් තමයි හොඳටම බලගැන්විලා දිස්ත්‍රික්කෙ තිබුණේ. උසාවියේ කච්චේරියේ සේවාව ලබා ගන්න. උසාවියේ නඩුවකට සල්ලි තැන්පත් කරන්න ඕන නම් පුද්ගලයා ගිහිල්ලා ඒ කච්චේරිය තැන්පත් කරලා තමයි උසාවියට රිසිට් එක ගිහිල්ලා පෙන්නුවාම දැන් උසාවියේ ගිණුම් අංශයක් තිබුණේ නැහැ ওই අතීතේ. ඒකයි උසාවි ගිණුම් කියලා ක්‍රමයක් තිබුණා. ඒක ටිකක් සංකීර්ණ. ඒවා ඉවත් කරලා දැන් සාමාන්‍ය අධිකරණ වලක් තියෙන ගිණුම් අංශයක් එකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා. විනිසුතුමන්ලත් එක්ක ඒක දියුණු කරගෙන ඒක දැන් බොහොම සරල කරගෙන තියෙනවා. ඒක සංකීර්ණ ක්‍රමයක්. ඒ කාර්යය කූඩුවට කවුරු හරි දාලා සල්ලි බැඳලා එන්නේ කිව්වට කච්චේරිය දුවනවා සල්ලි බඩ. ඊට පස්සේ එතන වහලා තිබුණොත් ඉවරයි. ඒවා මේ ප්‍රායෝගික තත්ත්වයන් වෙනස් වෙලා ගිහිල්ලා දැන් හොඳ තත්ත්වයකට තියෙනවා. එතකොට කච්චේරි ගිණුම් කියලා විශේෂයක් නැහැ. දැන් පොදුවේ එකම ගිණුම් ක්‍රමයක් ලංකාණ්ඩුවම පාවිච්චි කරන්නේ. ඔබට පුදුම හිතෙනවා මම අවසාන හරියදී කියනවා ඒ ගිණුම් ක්‍රමයේ තියෙන සරල බව. ඊට පස්සේ උසාවි වල ගිණුම් කියන එකකුත් නැහැ. එතනත් වෙනම භාණ්ඩාගාරෙත් එක්ක කෙලින්ම ගනුදෙනු කරන යුනිට්ස් තියෙනවා. ඒක මුදල් රෙගුලාසි සංග්‍රහය කියන්නේ ඔන්න ඔය වගේ මේ එකට එක බැඳුණු රෙගුලාසියක් කියවලා යනකොට ඒකේ අග්ගිහි තියෙන අහවල් එක සම්බන්ධයි කියලා. මම උදාහරණයක් ඔබට පෙන්නන්නම්. 225 වෙනි මුදල් රෙගුලාසියේ 4 වෙනි උපවාගන්තිය විතරක් කිව්වම ඔබට ඇති ඒක මතක හිටින්නේ. වවුචර් පිළියෙල කරන ලද හෝ ඒවායේ හරි වැරදි බලන හෝ යටත් නිලධාරීන් ඒවායේ කෙටි අත්සන සඳහා ඉඩ තබා ඇති ස්ථානයන්හි සිය කෙටි අත්සන තැබිය යුතුය කියලා එතන ඉස්සරහින් තියෙනවා මෝරේ 200 වෙනි වගන්තියේ 4 වෙනි උපලේඛනයේද බලන්න කියලා. 204 කියන්නේ තවත් පිටුවක් වගන්තිය. මේ එකකට එකක් බැඳිලා. මේකේ මේ මෙතනින් අතහැරලා සමහර තැන් වලින් අහුවෙච්ච තැන් වල සමහර තැන් වලින් නිදහස් වෙනවා. හරි අපූර්ව පොතක්. නවකතාව වගේ. මේ මුදල් ප්‍රදානයන් මූල 145 තුන එක තව තැනක තියෙන ගමන් මේක 146 විධි විධානයන්ට යටත්ව කළ යුතුයි. ඒකදී මේ දිග විතරක් කියවල බෑ. අර දෙකක් කියවල ඕනේ වැඩේ කරා. හැම තැනම පූර්ව සහ පසු රෙගුලාසි අංකවල අංක යොදමි කියන සංකීර්ණ පොතක්. මේක කියවල හුරුුණාන් පස්සේ කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. තවත් විශේෂයෙන් ඔබට කිව යුතුම සරලම මේ එක පිටුවක්වත් නොකියුවත් දැන් මේ පිටු එකක්වත් නොකියවා පළවෙනි පිටුව විතරක් කියුවත් ඇති සමහර දේ ඔළුවට ගන්න නම් මම ඒක කියන්න රෙගුලාසි සංග්‍රහය කොයිතරම් සරලද කියලා අහුවාම ඉන්නේ ඒක වගන්තියෙන් පේනවා. ඒ කියන්නේ මේක හරි
සිම්පල්. මේ පොතම නොකියවා මුළු පිට විතරක් කියලා හිටියම් පාඩුවේ ඉන්න පුළුවන්. රජයේ නිලධාරියෙකු. රජයේ විසින් මොන එක තියෙන අධිකාරී බලය කියන පිටුවේ මුලම පිටු 12ක් විතර තියෙනවා පතුනත් එක්ක අර මම පෙන්නනේ. ඒකේ රෝම ඉලක්කම් 9 වෙනි පිටුවේ තියෙනවා රජයේ විසින් මෙම මුදල් රෙගුලාසි පනවා ඇත්තේ ස්වකීය කියන්නේ අපේ අමාත්‍යාංශය දිස්ත්‍රික් සමුද්‍රි කාර්යාලය ඒජ් ඔෆිස් එකේ තියෙන මූලස්ථානයේ ඔන්න ඕක ස්වකීය කියන්නේ ඒක. රජයේ විසින් මෙම මුදල් රෙගුලාසි පනවා ඇත්තේ ස්වකීය මුදල් ගනුදෙනු. එතන සිද්ධ වෙනවනේ පඩි ගෙවනවා, කොන්ත්‍රාත් වලට ගෙවනවා, සමිති වලට ගෙවන ඒවා වෙනවා. ස්වකීය මුදල් ගනුදෙනු නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑම පිණිස මිස. ඒ කියන්නේ මේ වැඩ හොඳට කරගෙන යන්න තමයි මේ රෙගුලාසි පෙන්වලා තියෙන්නේ. මිස එහි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ඉලහා බාධාවක් වේ යන අදහසින් නොවන බව සැලකිය යුතුය. එහෙනම් මේ වැඩ වරද්ද ගන්න නම් නෙවෙයි මේ පොත දාලා තියෙන්නේ මේක දීලා තියෙන්නේ වැඩ කරන කෙනා සීමාවෙන් එහාට එහෙම ගියොත් ඔහු රැක ගන්න. පැහැදිලි. එතකොට පැහැදිලි මම ඔබට ප්‍රශ්න අහන්නත් කිසි අවස්ථාවක් අපේ ආත්මය හිතියොත් දේවිනේ. එතකොට දැන් ඔන්න ඔබට ඉතාම පැහැදිලි මේකේ තියෙනවා ආයතන ප්‍රධානී විශේෂයෙන් හැමතැනම account මාතෘ දාලා තියෙන්නේ රජයේ මුදල් අමාත්‍යාංශයේ විසින් account මාතෘ ඉන්නවා. ඔවුන් සැරවෙන්නේ අනිකුත් අය මේ රෙගුලාසි වලින් පිට යනකොට. රෙගුලාසි කියවලා බලන්නේ නැහැ. ඒවයි රැඳිලා ඉන්නේ නැහැ. එතකොට රෙගුලාසිය පෙන්වන්න ඉන්න මිනිස්සු ටිකක් සැර වෙනවා. ඒක ප්‍රශ්නේ. ඔබත් හොඳට කියවලා බලලා 95% දැනුවත් වෙලා ඉන්නවනේ account මාතෘක අවශ්‍යත් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ 9 වෙනි පිටුවේම තව තැනක තියෙනවා මෙන්න මෙහෙම. මම ඔබට සරල වෙන්නට අවස්ථාව ඔබ පිළිතුරු ලියන් යනකොට ඔබට නීතිය හරියටම ඔහොම ප්‍රශ්න වලට උත්තරේ කියන්න බැරි වුණා. ඔබ සාධාරණ පිළිතුරු ලියන්න බලන්න. ඒ මොකක් හරි කරුණකට මේ සාධාරණත්වය පැහැදිලි කරපු පොතක් මේ. උදාහරණ රෙගුලාසි කෙනෙකුට යමක් කරන්න සාධාරණව කරන්න කොහොමද කියන පෙන්නලා තියෙන්නේ. එකාන්තයකටවත් වැඩි තද කරන්නේ නැතුව අඩු රෙගුලාසිත් නැතුව මධ්‍යස්ථ රෙගුලාසි මාලාවක් තමයි මේක. ඒ නිසා ඔබට එක වගන්තිය කියවලා බලුවම ඉතා පැහැදිලි වෙනවා මේක මේ බොහොම සරල වගන්තියක්. ඔය ඉතා වැදගත් වගන්තිය කිව්වා. දෙවෙනි වගන්තිය තමයි මෙම රෙගුලාසි වල සැපියුම් වල 13 වෙනි පරිච්ඡේදයේ තමයි ඒක යොමු වෙලා තියෙන්නේ. නමුත් අදාළයි සැපියුම් ලබා ගැනීම, ටෙන්ඩර් කාර්යපටුවා වැඩ කරවීම වැනි කරුණු සම්බන්ධව නියමිත කාර්ය පරිපාටි වලින් බැහැරව කටයුතු කිරීම පොදු යහපත උදෙසා අවශ්‍ය වී ඇති බව දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට ඒත්තු යන්නේ නම් හැබැයි හැම කෙනෙකුටම නෙවෙයි. ඒක මතක තියාගන්න. දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් කියන්නේ ඔබ කොට්ටාසේ ඉන්නේ දිසාපතිවරයා. කිලෝමීටර් 40ක් වගේ සීමාවක් ඇතුළත හැම දිස්ත්‍රික්කයක්ම තියෙන්නේ 40ක් 50ක් දිසාපතිවරයෙක් ඉන්නවා. ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. දිස්ත්‍රික් මට්ටමේ ඉන්න දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් කොට ඒත්තු යන්නේ නම් අපි ආපහු කියනවා පරිපාටියෙන් බැහැරව කටයුතු කිරීම පොදු යහපත උදෙසා අවශ්‍ය වී ඇති බව දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට ඒත්තු යන්නේ නම් සුදුසු අවස්ථාවලදී ඔහුට එසේ කළ හැකියයි මුදල් අමාත්‍යවරයා නියෝග කොට තිබේ. මේ රෙගුලාසි වල තියෙන විවිධ රෙගුලාසි. නමුත් දිසාපතිවරයෙක් මම උදාහරණයක් කියන්නම්. දිසාපතිවරයෙක් කටයුතු කරයි යද්දී දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හැටියට තවත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් මට්ටමේ ඕනතරම් ඉන්නවා. ඔහුට ඒත්තු යනවා නම් මම මේ කරන වැඩේ මුදල් රෙගුලාසිය තියෙන එකත් එක්ක රෙගුලාසි කර හිටියොත් මෙතන ප්‍රශ්නේ වල් වෙනවා කියලා දන්නා. ඔහුට ඕන දෙයක් කරන්න පුළුවන් මේ වගන්තිය අනුව. ඔහුට එසේ කර හැකි බව මුදල් අමාත්‍යවරයා නියෝග කරයි. හැබැයි මෙහෙමත් කියනවා එසේ ක්‍රියා කිරීමට තුඩුතුන් හේතු කවරේදයි සම්පූර්ණයෙන් වාර්තාගත කොට තබාගෙන ડોකියුමන්ට්ස් තියාගෙන තමාගත් ක්‍රියාමාර්ග යුක්ති සහගත බව දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පෙන්වා දිය යුතුය. නියමිත රෙගුලාසි වලට වෙනස් ක්‍රියා කරන හැම අවස්ථාවකදී ඒ බව වහාම අමාත්‍යාංශයේ ලේකම්ට භාණ්ඩාගාරයේ මුදල් අධ්‍යක්ෂකට සහ විගණකාධිපතිට විශේෂයෙන් දැනුම් දිය යුතුය.
නියමිත රෙගුලාසිවල වෙනස් ක්‍රියාමාර්ග සිදුවීම කවර හෝ නිලධාරියෙකුගේ නොසැලකිල්ල ප්‍රමාදයක් හෝ වැඩ පැහැරහැරීමක් හෝ නිසා මේ ඒ අය කවුරුන්දයි දැනුම් දී ඔවුන්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා තියෙනවා. දැන් ඔබට මම කියන්නම් දිසාපතිතුමා මම අර 2004 වර්ෂයේ අර සුනාමි වෙලාවේ මට මතකයි දිගටම තිබුණු තාත්තේ පණිවිඩයක් දී ගන්න බෑ. ඇක්කලේගෙන යන්න උත්තර ගන්න බෑ. 2004 අප්‍රේල් මාසේ 26. එදා දිසාපතිවරුන් කොයිතරම් බල ගැන්නුනාද මුදල් රෙගුලාසි ගැන හිතුවේ නැහැ. තුමා ජනතාව රැකගන්න ඒ අයට ලිඛිතව දෙන්නත් ඕනේ. එතුමන්ලා ඉතා හොඳින් ක්‍රියා කරන ඒ විශේෂණයෙන් අපි බේරුනේ මේ රෙගුලාසි බල බල හිටියේ නැහැ. එන්නේ ඔහු සියල්ල කරලා වාර්තා කරන ධර්පාශයට. එහෙනම් මුදල් රෙගුලාසි සංග්‍රහය කියලා නැහැ. ඒකෙම රැඳී ඉන්න කියලත් ඒක අපිගේ උදාහරණයක් වශයෙන් ඔන්න දිසාපතිවරයෙක් හෝ ප්‍රාදේශීය ලේකම්තුමා එහෙම නැත්නම් අධ්‍යක්ෂ සමිති දිස්ත්‍රික් මට්ටමේ යනකොට ලොකු ව්‍යසනයක් තියෙනවා. ගම් වතුර ගලලා දුවකට මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා එක කොටසකට මේ මිනිස්සුන්ට යන්න එන්න මාර්ගයක් නැහැ. එහෙම වෙලාවක කිට්ටුවම තියෙන තැනකින් පොරුවක් බෝට්ටුවක් අතේ සල්ලි දීලා හරි ගෙනල්ලා රටේ කිට්ටුව ඒදාත් සම්බන්ධ කරලා මිනිස්සු බේරේ මිනිස්සු ආහාර පාන දීලා ඒ මිනිස්සු යහපතට කටයුතු කරන්න කාගේම අවසර ඕනේ. මුදල් රෙගුලාසි වල කියන්නේ අන්න ඒ වෙනි අවස්ථාව. එවැනි අවස්ථාවල් වල දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට අභිමතය පරිදි ක්‍රියා කරලා ඒකට යහපත්ව ක්‍රියා කරලා ඒක වාර්තා කරලා තමගේ ගෙවීම් මුදල් ගනුදෙනු වලටත් සාධාරණ කටයුත්තක් කරගන්න අවසර දීලා තියෙනවා. මෙතෙන්දි විශේෂයෙන් දැන් මම ඔබතුමන්ලට යොමු වීමක් තමයි මිනිත්තු 40ක් විතර තිස්සෙම කරේ. හැබැයි ඒ යොමු වීමම ඇති ඔබට විභාගයේ සමත් වෙන්න. ඊට අමතරව මම උත්සාහයක් දරනවා ඔබට විශේෂයෙන් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඔබට නිකුත් කරලා තියෙනවා 2020 අවුරුද්දේ කිසියම් දවසක මේ විභාගයේ තියෙන බවට සහ ස්ථාන පිළිබඳව යොමුවක් හැම කෙනෙකුටම ලැබිලා ඇති. ඒකෙදි තියෙන විභාගයේ සඳහා ආයෝජන කරන්නේ කොහොමද? ආයෝජනපත් අනන්‍යතාවය තහවුරු කිරීම, ප්‍රවේශ පත්‍ර, මාධ්‍ය කොහොමද මොන මාධ්‍ය දෙමළෙන් සිංහලෙන් ඉංග්‍රීසි මාධ්‍ය වලින් කොහොමද? ඉංග්‍රීසි මම හිතන්නේ නැහැ. සිංහල සහ දමිළ මාධ්‍යම විතරයි පැවැත්වෙන්නේ. විභාගයේ පිළිබඳ විස්තර යටතේ තියෙනවා පළමු කාර්යක්ෂමතා කඩින් විභාගයේ යටතේ ප්‍රශ්න පත්‍රයේ නම සහ නිර්දේශය විශේෂ නිර්දේශය. ඒකට මම ඔබට කියන විශේෂ නිර්දේශයේ යටතේ අපි තියෙන රෙගුලාසි අංක ටිකක් විතරයි තියෙන්නේ. ඒකෙදි තියෙනවා මෙන්න මේ විදිහටම තියෙනවා. මේකටම කොටු වෙන්න බෑ. මොකද අර 119 වෙනි මුදල් රෙගුලාසිය කියවලාගෙන යනකොට ඒකේ මැද හරියේ තියෙනවා තවත් අංක කීපයක්. 119 හැම කියවන්නේ 119 මෙහිදී 124 රෙගුලාසියද කියවා බැලිය යුතුය කියලා එහෙනම් මොකක්ද සම්බන්ධයක් තියෙන්නේ. 124 සිට 128 133 124 154 සිට 156 168 177 343 මෙහෙන් අහුලගෙන තියෙන්නේ මොකද කියලා අපි බලමු. මුදල් රෙගුලාසි වලදී ඔබ විශේෂයෙන් ශේෂ්ත්‍ර නිලධාරියෙක්. අර 2094 ඉඳලා 2013 අවසාන භාගයෙන් වෙනකම්ම ආපු සමුද්‍ර සංවර්ධන නිලධාරීතුමිය නෙවි ඔබ දැන් 2014 වර්ෂයේ ඉඳලා රාජ්‍ය සේවයේ නිලධාරියෙක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියන රාජ්‍ය සේවකයා කියන්නේ කවුද කියලා. අර්ධ රාජ්‍ය සේවකයා කියන්නේ කවුද කියලා ඒක කියලා තියෙනවා. එතකොට අර්ධ රාජ්‍ය සේවකයා සහ රාජ්‍ය සේවකයා සතුව තිබිය යුතු ලක්ෂණ ඔක්කොම ටිකක් වෙනස්. එතකොට ඔබ 94 අවුරුද්දේ 2013 විතර වෙනකන් රාජ්‍ය සංස්ථාවක් එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් අධිකාරියක් යටතේ හිටපු නිලධාරියෙක්. එතකොට එහෙම ඇවිල්ලා ඔබතුමාලට බලයක් තිබුණා එවකට දැනටත් තියෙනවා ව්‍යවස්ථාපිත ආයතන වලට එහෙම නැත්නම් අධිකාරීවට සමුද්‍ර අධිකාරිය එහෙම නැත්නම් වරාය අධිකාරිය
ඒ වගේ අධිකාරීන් වලට මේ මුදල් රෙගුලාසි සංග්‍රහය තවදුරටත් සරල හෝ සංකීර්ණ කරලා ඒ ආයතනය සතුව වෙනම රෙගුලාසි සංග්‍රහයක් සමුද්‍රි සංවර්ධන සමුද්‍රි අධිකාරියේ මුදල් රෙගුලාසි සංග්‍රහය කියලා මොකක් හරි එහෙම හදාගන්න බලයක් තියෙනවා මේ ව්‍යවස්ථාවල් වල. රාජ්‍ය සංස්ථා පිහිටවල තියෙන්නේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශගත සේවාවල තියෙන රෙගුලාසි වලින් බැහැරට ගිහිල්ලා රටේ යහපත උදෙසා විශේෂ පනත් මගින් පාර්ලිමේන්තු පනත් මගින් පිහිටවපු ආයතන තමයි ව්‍යවස්ථාපිත ආයතන කියන්නේ. එතකොට ඒගොල්ලන්ට වෙනම මුදල් රෙගුලාසි සංග්‍රහයක් හදා ගැනීමේ බලය තියෙනවා. නමුත් සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව එහෙම කරේ නැහැ. රජයේ යාන්ත්‍රණයත් එක්ක හැමදාම පෑල් වෙලා ගියේ. විධාපතිතුමාගේ කාර්යාලයේ බ්‍රාන්ච් එක. පාරිශීලකතුමාගේ කාර්යාලයේ බ්‍රාන්ච් එක. ග්‍රාම නිලධාරී කාර්යාලයේ බ්‍රාන්ච් එකක් වගේ. එහෙම එකට තිබුණානේ ඔක්කොම එකට තියෙන. එතකොට ඔබතුමන්ලට වෙනම මුදල් රෙගුලාසි ඇප්ලයි වුණේ නැහැ. ඔය අවුරුදු 20 ගානේ ඔබතුමන්ලත් මුදල් රෙගුලාසි රාජ්‍ය මුදල් රෙගුලාසිව තමයි භාවිතා කරේ. විශේෂයෙන් කාර්යාලගත නිලධාරීන්ට වඩා ඔබට විශේෂිත මුදල් රෙගුලාසි පිළිබඳව මුදල් රෙගුලාසි පිළිබඳව විශේෂයෙන් ඔබට දැනුම ලබා ගැනීම යුතු කාලයක් මේ තියෙන්නේ. මොකද දැන් ඔබතුමන්ලට පත්වීම් ඔහොම දෙගෙන යනවා. විශ්‍රාමයට කින්කම දීගෙන යනවා. ඒ අතරතුරේ ඔබතුමන්ලා සමහර අය විශ්‍රාම යන්නට ඕන මෙන්න අවුරුදු 3-4ක් තව තියෙනවා. ඉතින් මේ වකවානුවේදී තව අවුරුදු 25ක් විතර සේවය 30ක් තියෙන අයත් ඉන්නවා. ඒ අයට විශේෂයි මේක මේ රෙගුලාසි කියවා බලන එක. මේකෙදි ඔබ විශේෂයෙන් මම ශේෂ්ත්‍ර නිලධාරීන් පිළිබඳව මගේ දැනුම හැටියට මම කියන ශේෂ්ත්‍රයට යනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී. ප්‍රොවිජන් සේවා නිලධාරී. ඩීఓ මහත්තුරු. ඊට අමතරව කුෂි පර්යේෂණ නිලධාරී. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඉන්න නිලධාරී. ග්‍රාම නිලධාරීතුමන්ලා තුමියන් සහ ඔබ මම දුටුවේ මේ අවුරුදු 30කට ආසන්න කාලයක ශ්‍රේෂ්ඨයට ගිහිපු කෙනෙකුට මුදල් ගනුදෙනු කරන්න ඉඩ දුන්නේ නැහැ රජය. හිටුව කාර්යාල පිහිටවල ඒකට ගිහින් සල්ලි වදින්නේ නැත්නම් ඒකෙන් ගිහින් සල්ලි ගන්න. ඒ කාර්යාලයෙන් සල්ලි ගන්න කියන මට්ටම තමයි ඔය වැඩි නිලධාරී පිරිසකට පැවරුනේ. ඔවුන්ට මේ රජයේ මුදල් රෙගුලාසි පිළිබඳව තියෙන මූල්‍ය විනය පිළිබඳව හොඳ සකසුරුවමක් පිළිබඳව අවධානයක් දීමට තිබුණු අපහසුව නිසා වෙන්නේ නැති රජය ඒ විදිහට ක්‍රියා කළේ. නමුත් දැන් ඔබට පහුගිය සුනාමි ව්‍යසනෙත් මට ඒක අත්දැකීමක් තිබුණා. මම කාර්යාලයේ වැඩ කරපු පරිසරය තුල ග්‍රාම නිලධාරීතුමන්ලට පැවරුණු රාජකාරී ස්වරූපය. නමුත් මේ අර පහුගිය අප්‍රේල් මැයි මාස දෙකේදී 20 ඔබ සල්ලි මලු අරන් ගියේ ශේෂ්ත්‍රයට මට මතකයි. අපි දන්නවා ඔබ හැම කෙනෙකුටම ඔබ හැම කෙනෙක්ම නොපැකිලිව රෙගුලාසි බැලුවා තමයි. තා හොඳින් ඒ කටයුතු කරා. එතෙන්දි මෙන්න මේ මුදල් රෙගුලාසි දැනගෙන ගිහිල්ලා කටයුතු කරා නම් තමයි ඔබට ඉතාම සහනයක් ලැබෙන්නේ. ඔබ මූල්‍ය විනයක් ඇතුව ක්‍රියා කරා. හවස 4 විතරකට ගෙවලා ඉවර වෙලා ඉතුරු සල්ලි ටික ඒජ් ඔෆිස් එකට ඇවිල්ලා සේප්පුවට දානවා. ඊට පස්සේ ඉඳ උදේ ඇවිල්ලා ගන්න. ඒ වගේ බැරෑරුම් කාර්යයක් මුදලින් ඊට අමතරව ඔබ සමුදි බැංකු ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී නිලධාරී කණ්ඩායම ශේෂ්ත්‍රයේදී ඔබට මුදල් එකතු කිරීමේ බලයක් තියෙන පනතකින් ඔබගේ පත්වීම ස්ථිර වෙලා තියෙන්නේ. ඒකට එතෙන්දී ඔබට රිසිට් පොතක් ඔබේ අතේ කොයි වෙලාවෙත් තියෙනවා. ඒකට ඔබ ගමේ විවිධ ශ්‍රේෂ්ඨයන් රැකියා කරන අයගේ ණය වාරික ණය මුදල් ආදී එකතු කරලා බැංකුවට ගිහිල්ලා තැන්පත් කරන් ඒ සියලුම මුදල් සමුද්‍රි සල්ලි සියල්ලම රාජ්‍ය අරමුදල්සේ තමයි මුදල් රෙගුලාසි වල තියෙන්නේ. මුදල් රෙගුලාසි වල රාජ්‍ය අරමුදල් කියලා විග්‍රහ කරලා තියෙන්නේ එකතු වෙච්ච පොදු අරමුදල් වරින් වර එකතු කරන අරමුදල් සහ මහජනයා විසින් පාවිච්චි කිරීම සඳහා ඔහොම වෙනත් රාජ්‍ය ආයතනයකට හසු කරන සියලුම මුදල් රාජ්‍ය අරමුදල් වල ගණයට වැටේ. ඒත් ඔබ සමුදිලාභියගෙන් ප්‍රතිලාභියගෙන් මුදලක් එකතු කරලා බැංකුවට ගෙහින් දෙනවා නම් ඒක සමුද්‍රි රෙගුලාසි වලටත් පොඩ්ඩක් යට. නමුත් ඔබ රජයේ නිලධාරියෙක් තමයි දැන් කටයුතු කරන්නේ. නිසා ඔබට සමුද්‍රි පනතේ බලපාන්නේ
ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසිය. ඒ නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි. මට මේක ඔබතුමාලා වැඩි දෙනෙකුට කියන්න ලැබුණු මහඟු අවස්ථාවක් තමයි මේ. ඒක මම නොබියවම කියනවා. රජයේ නිලධාරියෙක් වශයෙන් ඔබ කටයුතු කරන්නට ලැබෙනවා නම් මේ රෙගුලාසි වල තියෙන වැදගත්කම සහ මේකත් එක්ක ඔබ හසුරුවන්නේ කොහොමද කියන එක මුදල් රෙගුලාසි ඔබට බලපාන. පැහැදිලි තැන බොහොම අපහසුයි බේරුම් කරගන්න. මම අපවර වගන්තිට කියන නමුත් වගන්ති වලට සීමා වෙන්නේ නැහැ. අපි රජයේ කාර්යාලවල භාවිතා වන මූලික ගිණුම් පොත්, මුදල් පාලන පොත්පත්, කාර්යාල පිළිබඳ අවබෝධය සහ පොත්වල කාර්ය පිළිබඳ අවබෝධය සහ දැනුම මැන බැලීම අපේක්ෂා කරනවා කියලා තියෙනවා. ඊට අමතරව අර අංක ටික කිව්වේ ඒ වයින් ශේෂ්ඨ නිලධාරියෙක් වෙච්ච ඔබට ඍජුවම බලපාන මුදල් රෙගුලාසි අංක ටිකක් තමයි ඒ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරු හඳුනගෙන මේ විෂය නිර්දේශය ඇතුළත් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒ කාර්යයන් ඔබට යොමු වීමක් වශයෙන් මම කිව්වේ. ඊට අමතරව අපි මේ ක්‍රියාවලිය පිළිබඳව තවත් විග්‍රහ කරන්න බලන්න උත්සාහ දරනවා. ඊට අමතරව ඉදිරි වේලාව තුල විශේෂයෙන් අර ඔබට මම කිව්වා එක් අංක යටතේ මුදල් රෙගුලාසි වල තියෙන එක් අංක යටතේ තියෙන රෙගුලාසි කීපයක් අර විෂය නිර්දේශය තුල තියෙනවා. ඒ විෂය නිර්දේශය තුල තියෙන ඒ එක කාරණය යටතේ මම මේ අංක ටිකේ තියෙන එක වාක්‍ය බගින් කියාගෙන යන්නම්. 119 කියලා මුදල් රෙගුලාසි අංකයක් සඳහන් කරලා තියෙනවා. ඒකෙදී ඔබට මේ මුදල් රෙගුලාසි අපි හැමදෙනාට පැහැදිලි කරලා තියෙන්නේ අධිභාර කියන වචනේ සංකීර්ණ යමකට යමක් සඳහා කෙනෙකුට යෙව්වා හෝ ඔහු ලබාගත් හෝ මුදලක් වැරදි සහගත හෝ ගණන් බැලීමේ දෝෂයක් හෝ නිසා රජය කියන ආපහු ගෙවන්නේ කියලා ඒක. කෙනෙකුට ගිජපු මුදලක් ආපහු ගෙවන්නේ කියලා. ඒකට ඒක අධිභාර කියලා තමයි වචනේ. සර්චාර්ජස් ඒ වචනේ. ඒකේ මුදල් රෙගුලාසියටම ගිහිල්ලා දැන් ඔබට මේ සියලුම වගන්ති එකිනෙකට පැහැදිලි කිරීමට ප්‍රමාණවත් කාලයක් නෙවෙයි. අපි හැබැයි හොඳ මඟ පෙන්වීමක් තමයි මේ කරන්නේ. අපි ගාස්තු හය කරේ නැහැ. ඔබට ඊටාම පහසුවෙන් අඳුරගන්න හැක් වෙන්න මේක පූර්ව පිනක් මට මේ හම්බුනේ අවස්ථාව ඔබට මේ කරුණ ප්‍රසිද්ධිය ඇවිල්ලා කියන්නේ. ඒක අධිභාර කියන එක මම පොඩ්ඩක් ඔබට පැහැදිලි කරනවා. ඔබට ඒක මුලටම දාලා තියෙනවා මේ පරීක්ෂක කණ්ඩායම මේ අධිභාර කියන වචනේ දාලා එහෙම 119 මුදල් රෙගුලාසි. ඒක කිව්වත් ඇති මේ රෙගුලාසි ගැන ඉගෙන ගන්න. 119 පොඩ්ඩක් වෙලා ගියත් ඒක හරියටම බලමු. ඔබටම ආවේනික වූ කරුණු ඔබ සහ මම විතර දෙන්නට ලැබුම්කන් දෙන්න. දැන් මට ආවේනික අදහස් ඔබට මම කියනවා ඔබගේ ආරක්ෂාව සඳහා. ඒක කාටවත් අවඩක් කරන්න නෙවෙයි. අධිභාර මුදල් රෙගුලාසි 119 නේ අධිභාර සර්චාර්ජස්. යම් කිසි රෙගුලාසිය මේක වචන සිංහල නමුත් සරල අදහස් තියෙන වැඩි එහෙම යම් කිසි රෙගුලාසියක නීතියක හෝ කොන්ත්‍රාත්තුවක විධිවිධාන යටතේ කිසියම් පුද්ගලයෙකු මුදලක් අයකර ගැනීමට තීරණය කර ඇති කල්හි අයකරගත යුතු ආකාරය පිළිබඳ නිශ්චිත විධිවිධාන සලසා නැත්නම් ණයක් දීලා තියෙනවා නම් වාරික 60කින් 107 පොලියට එහෙම ඒක නෙනේ වගේ එහෙම කියලා නැතුව ගෙවීමක් කළා තියෙනවා ඔහුට ලැබිය යුතුව තියෙන ඕනෑම ගෙවීමකින් හෝ වෙනයම් අය කිරීමකින් හෝ එම මුදල මුළුමනින්ම එකවරම අය කරගත යුතුයි. රුපියල් 25000ක් මට ඕන වැරදිලා රජයෙන් මං අරන් තියෙනවා මොකක් හරි ගෙවීමක් දා ගන්න ඕනේ 75000ක් අරන් තියෙනවා කියමු. අහුණු හැටියෙම ඊළඟ මාසේ පඩියෙන් එකවරම අය කරගන්නේ කියලා තමයි කියන්නේ. එම මුදල් හැකියාවක් ඉක්මනින් අය කර ගැනීමට සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුයි. ඒකෙන් අපේ සාමාන්‍ය ව්‍යවහාරෙත් අපි කරන දෙයක් තමයි කාට හරි ණයක් දීලා තියෙනවා නම් ලක්ෂයක් රජේ සල්ලි නෙවෙයි. ලක්ෂයක් දීලා තියෙනවා නම් ඒ මිනිහයාගේ අතේ තියෙනවා නම් රුපියල්
20,000ක් විතර තියෙන බව පේනවා නම් ඉතිරියේදී එතෙන්දි මොකද යාළු වෙලා ඒ 20,000 ගන්න එක තමයි පළවෙනි උත්සාහය. ඔහුට රෙගුලාසි පෙන්වන්න ගියොත් අර 20,000ක් මට නැති වෙනවා. ඒ වගේ රජය කියන්නේ කිසියම් ගනුදෙනුවක් තියෙන ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නේ, වෙනත් උපවිභාග පාවිච්චි කරන්නේ, ස්ථිරවත්කම් විකුණන සල්ලි ගන්න. ඒවට පෙර ඔහු ළඟ තියෙන කෑෂ් මුදල හරියට හඳුනගෙන හොයලා බලලා බැංකු ගිණුමක් උනක් කමන්නේ ගිහිල්ලා ඉතින් ඒක ෆස්ට් ටයිම් අය කරගන්න. ඒක 8ක්ද 20,000ද එහෙම දන්නේ ඒක අය කරන්න. ඒක තමයි ඔබට විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඔබ කොන්ත්‍රාත්තුවක් කරලා තියෙනවා රජයෙන් මැනලා ඔහම ගෙවනකොට ඒ සමිතියේ තියෙනවා සමිති ගිණුමේ තව රුපියල් 75,000ක් තියෙනවා දැනට. අනිත් ඒවා ඉවත් කරගෙන තියෙනවා. මොකක් හරි පාරිශීලන්තුමත් එක්ක උපක්‍රමශීලීව මේ රජයෙන් වැඩිපුර ගිහිපු මුදල ආපහු අය කරගෙන තමයි ඔක්කොමනි කොටසක් හරි අය කරගෙන තමයි බැරි ටිකට තමයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මේ රෙගුලාසි අනුව. ඒකෙදි විශේෂයෙන් ඔබට කෙටි ප්‍රශ්න එහෙම වෙන්න පුළුවන් මං හිතන විදියට අර පරීක්ෂණ කණ්ඩායම ඕන විදියට ක්‍රියා කරයිද දන්නේ නැහැ. රුපියල් අපි උදාහරණයක් ගමු රුපියල් 1,20,000ක් කාට හරි වැඩිපුර ගෙවුණයි කියලා. එහෙම අවස්ථාවක වාරික 12කින් අපි කියමු දිසාපතිතුමාය මේ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානියා කියලා ඒ ගනුදෙනුව හැටියට. එතකොට 1,20,000ක් ගෙවිලා තියෙනවා. දිසාපතිතුමාට පුළුවන් අර පුද්ගලයාට කියන්න ඔයාලට මේක හැබැයි වංචනික උදව් ගැනීමක් නොවන විටක. වංචනිකව නම් ඉතින් පොලිසිය ගිහිල්ලා සිවිල් නීතිය බලපානවා. එතකොට රජයේ නීතිය, රෙගුලාසි නීතිය වෙනම යනවා. විනය පරීක්ෂණ කටයුතු කරලා සිවිල් නීතිය අනුව වෙනම ගිහිල්ලා හිරෙත් ඉන්න වෙනවා. නමුත් මේ රජයෙන් ඔන්න ගණන් බලනවා හිඟ වැටුපක් ගණන් බලද්දි වැඩිපුර ගණන් බලපු උදවියට වැරදිලා 1,20,000ක් වැඩිපුර ගෙවිලා තියෙනවා. ඒ වෙලාවට දිසාපතිතුමාගේ යාන්ත්‍රණය තුල තියෙන ගෙවීමක් නම් අපි උදාහරණයක් ගමු. දිසාපතිතුමාට පුළුවන් 12න් බෙදලා 10,000ක් නෙන්නේ 10,000ක් එක මාසෙක වෙන්න වාරික 12කින් අය කරගන්න බලය දෙන්න පුළුවන්. ඒ පුද්ගලයා කියනවා 1,20,000 මට 10,000 බැගින් ගෙවන්න නම් සල්ලි නෑ මම යනවා මම ඉල්ලීමක් කරනවා වැඩි ගානකට. මට රුපියල් 5,000ක් නම් ගෙවන්න පුළුවන් 10,000ක් ගෙවන්න බෑ. එතකොට වාරික 60 දක්වා වූ අවස්ථාවක දිසාපතිතුමාට පුළුවන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාට ලියලා මෙන්න මේ පුද්ගලයා මේ විදියට උනේ මේක වැරදුනේ නිලධාරීන්ගේ අතින් අර ප්‍රතිලාභ ලබන නිලධාරියාගේ නෙවෙයි අනිකුත් ගණන් බැලීමේ නිලධාරියන් අතින් ඔවුන්ට අවවාදයක් අපි කරා මේක වාරික 24කින් අය කර දීමට ගත්තු ප්‍රතිලාභියා කැමතියි. ඒතකොට රාජ්‍ය පරිපාලන ලේකම්තුමාට තවත් කරුණු විග්‍රහ කරලා යවන්න ඕනේ දිසාපතිතුමා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. ඒකට තව කෙනෙකුට ඒක රිදිලා තමයි ඉහළට යන්නේ. ඒ නිසා ඔබ දෙවෙනි අවස්ථාව වාරික 60 දක්වා අමාත්‍යාංශික ලේකම් කෙනෙකුට පුළුවන්. සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට තමයි මේ බලය තියෙන්නේ. දිසාපතිතුමා ග්‍රාම නිලධාරීතුමෙකුගෙන් හරි අපේ කාර්යාලය නිලධාරීතුමෙ වෙච්ච වැරද්දක් නම් දිසාපතිතුමාලා රාජ්‍ය පරිපාලන ලේකම්තුමා. කුෂිකර්ම ලේකම්තුමාලා ආදී වශයෙන් එක ඔබ මතක තබා ගත යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානියා හා අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ කවුද කියලා. වාරික 60 ඉක්මවනවා නම් අපි කියමු ලක්ෂ 15ක් විතර ගිහිල්ලා වැරදිලා. හැබැයි නිලධාරිගේ වරදකින් එහෙම නෙවෙයි. වරදකින් වුණොත් එයාට කූඩුවේ හරි කොහේ හරි සිවිල් නීතිය අනුව හම්බෙනවා. මේක රාජ්‍ය යාන්ත්‍රණයේ ගනුදෙනු බේර ගන්න තමයි මේ රෙගුලාසිය තියෙන්නේ. වාරික 60කට යනවා භාණ්ඩාගාරයට තියෙන අර මම පූර්වෙන් කියපු රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ පිට පතන්න වෙනවා. එතකොට අර හැම කෙනෙක්ම හේතු පියකේ ගිහිල්ලා උගක් සාධාරණීකරණය වෙච්ච හේතු අර උදල ගනිපු නිලධාරියට රුපියල් 8,000යි මාසෙකට පඩියෙන් ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් 5,000යි. එතකොට එයාට වෙන ආදායම් කිසි දෙයක් නැහැ. ඔහු ඉල්ලීම කරන රුපියල් 3,000ක් වෙන කපා ගන්න. එතකොට ඒවා බලලා ග්‍රාම නිලධාරි වාර්තා අරගෙන තාසිලකමට සාතික වෙලා දිසාපතිව භාණ්ඩාගාරයට යනවා. ගිහිල්ලා එහෙම සහනයක් ලැබෙනවා. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට අධිභාරයක් කාට හරි පැනෙවම වංචනික නොවන අධිභාරයක් නම් ඔහුට හැබැයි කොහොමුණත් අර වාරික වලට යන්නට පෙර එකපාරින්ම අය කරගන්න එක තමයි සාමාන්‍යම රෙගුලාසිය. නමුත් හුඟක් තාර්කිකව ඔහුට ගෙවීමට හැකියාවක් ඇත්තෙම නැත්නම් අපි ඔහුට අර වගේ සහනයන් දෙන්න රෙගුලාසි වල පිළිකඩක් තියෙනවා.
ඒකට ඔන්න ඔය ආකාරයට තමයි අර එක දිගටම මට ඔබට කරුණු කියාගෙන යන නිසා මම ටිකක් මේ වෙවි තමයි කරුණු කියන්නේ. මේ දෙවෙනි කාරණේ ඊට පස්සේ මුදල් රෙගුලාසි 124 මුදල් රෙගුලාසි 124 යටතේ තියෙන්නේ මම ප්‍රසන්ටේෂන් එකක් හදුවා. අර ඔබගේ කණ්ඩායම් මැදිහත් වෙලා අර මුදල් රෙගුලාසි සංග්‍රහයේ සොෆ්ට් කොපි එක කියන්නේ සොෆ්ට් කොපි එකක් අපි මේල් එකක් දාන ඔබ ඊමේල් ඇඩ්‍රස් 25ක් දිස්ත්‍රික් 25න් අපේ ඉරාන් මහත්තයාට හරි ඒ වැඩසටහන හසුරුවන අපේ අපේ ලේකම්තුමිය ටිපුලේ කන්තුමිය සෝපාලවත්ත මෙතිනිය මගින් හෝ අපි යොමු කරොත් මට අතම ඊමේල් ඇඩ්‍රස් වලට මේක මේල් කරන්න පුළුවන්. මේ PowerPoint presentation එකේ තියෙන තොරතුරු සහ මුදල් රෙගුලාසි සංග්‍රහය සොෆ්ට් කොපිය. වෙන මුකුත් ඕනේ නැහැ. හරි මේ හොයා විදින්න පරණ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා හොයන්න. ඒකෙදි මම දැන් විශේෂයෙන් ඔබට ඒ ප්‍රසන්ටේෂන් එකේ කරුණු පිළිබඳව ටිකක් අපි ඔබට කියා දෙන්නට උත්සාහ කරනවා. මම මේ ප්‍රෝග්‍රෑමින් පොඩ්ඩක් ඉවත් වෙලා උත්සාහ කරනවා. මම PowerPoint presentation එකට ඔබට කරුණු ටිකක් ඒමත් කියාගෙන යන්න උත්සාහ කරන නිසා මම ඔබට දැන් මේ presentation එක ඉදිරිපත් කරනවා. අපේ අමාත්‍යාංශයේ විශේෂයෙන් ඔබට පැහැදිලි අපේ අමාත්‍යාංශ නිර්නාමයේ තියෙන්නේ සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල්‍ය සහ ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය හැටියට තමයි දැන් ස්ථාපිත වෙලා තියෙන්නේ. මේ අමාත්‍යාංශයේ යටතේ අර කලින් තිබූ සුබ සාධන ශීර්ෂයක් තියෙනවා. ඒ සුබ සාධන ශීර්ෂය තුළ තියෙන බෙදාහරින මුදල් ආදිය ටිකක් ව්‍යාපාර නැත්නම් ශුද්ධ මූල්‍ය පැත්තට හසුරුවගෙන යන්න තමයි අපේ අමාත්‍යාංශ සුබ සාධන කොටසක් තවදුරටත් තියෙනවා. නමුත් ওই දීමනා වර්ග නමුත් මේ ව්‍යාපාර සංවර්ධන සහ ශුද්ධ මූල්‍ය ආදී වශයෙන් තමයි ඒක දිනු වෙන්නේ. ඔබතුමාලගේ දෙපාර්තමේන්තුව විශේෂයෙන් ශුද්ධ මූල්‍ය පැත්තට එලා සමු සංවර්ධන දෙපාර්තමේන්තුව අරමුණු යොමු කරගෙන යන්නේ. විශේෂයෙන් අපි මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යොමුවක් වෙන්න අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ. 154 වෙනි වගන්තියෙන් ඉදිරියට රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවේ වගකීම මොකද්ද? මුදල් අමාත්‍යාංශයේ වගකීම මොකද්ද? දෙපාර්තමේන්තු අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ වගකීම මොනවද? ආදී වශයෙන් ඉතාම විග්‍රහාත්මකව පැහැදිලි කරලා තියෙන මුදල් රෙගුලාසි වල. ඒක මේ කරු කොටස් වශයෙන් තියෙනවා. ඊට පස්සේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ අපහසුයි ඒ හොයාගැනීමට අපහසුයි. 154 වෙනි වගන්තියේ කියනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සියලු බලතල පාර්ලිමේන්තුව සතු වන්නේ කියලා. වගන්තිය. ඒතර ඒ වගන්තිය යටතේ ඊට ඉදිරියට තියෙන වගන්තිය ඊට පස්සේ රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තුව කොයි විදිහට හසුරුවන්නේ? ඒ සඳහා ආවේනික වූ අමාත්‍යාංශය මොකක්ද? මුදල් අමාත්‍යාංශය. ඒ යටතේ යාන්ත්‍රණයක් කොහොමද පිහිට වෙලා තියෙන්නේ? මුදල් අමාත්‍යවරයා විසින් අනිකුත් සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානී අනිකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානී අමාත්‍යාංශයක් ගත්තොත් එහි ලේකම්වරයා දෙපාර්තමේන්තුවක් ගත්තොත් එහි ප්‍රධානිය අවසානට නම දෙපාර්තමේන්තුව කියලා නැතත් රටේ තියෙන හැම ආයතන වැඩි ප්‍රමාණයක් දෙපාර්තමේන්තු තියෙන උදාහරණයක් මම ගත්තොත් කම්කරු දෙපාර්තමේන්තුව ඒක තියෙන ප්‍රශ්නයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය. ඒකට දෙපාර්තමේන්තුවක් වුණත් රාජ්‍ය ගිණුම් ක්‍රියාවලියට අදාළ දෙපාර්තමේන්තුව. ඒකට අමාත්‍යාංශ නම් විශේෂයෙන් අමාත්‍යාංශ හැටියටම තියෙනවා. දැන් අලුත් සංශෝධනයේ හැටියට රාජ්‍ය අමාත්‍යාංශ
තියෙනවා වෙනම. එතකොට ඒ දෙකේ අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශ සියල්ලන්ගෙන්ම මේ ප්‍රධානියා අමාත්‍යාංශ ලේකම් හැටියට තමයි මුදල් රෙගුලාසි වලදී බලතල ලැබිලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමයි මේ අමාත්‍යාංශ වලට රාජ්‍ය මුදල් හැසිරවීමේ ප්‍රධානියා හැටියට මුදල් අමාත්‍යාංශයේ විසින් අනිකුත් අමාත්‍යාංශ ප්‍රධානීන් හෙවත් ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දීලා තියෙනවා නාම දෙකක්. එකක් තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරී අමාත්‍යාංශ ලේකම්වරයාට දීලා දෙනවා පත්වීමක්. සෑම වර්ෂයකම එහෙම නැත්නම් අලුතෙන් පත්වන අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පත්වීම් ලිපියක් මුදල් අමාත්‍යාංශයෙන් අමතර වෙනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරී පත්වීම කියලා. එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානී උදාහරණයක් වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරයෙක් අලුතෙන් පත්වන එනකොට ඔහුට භාණ්ඩාගාරයෙන් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව තමයි මුදල් අමාත්‍යවරයා වශයෙන් එවෙනින් කටයුතු කරන්නේ. ඔහු එවන පත්වීම් ලිපියක් ගණන් දීමේ නිලධාරී පත්වීම කියලා. එතකොට පැහැදිලි මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන නිලතල සමූහයක් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පාර්ලිමේන්තුව වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා දීලා තියෙනවා. ප්‍රධාන ගණන් දීමේ නිලධාරී සහ ගණන් දීමේ නිලධාරී ආදී වශයෙන් පත්වීම් දෙක. ඒකේ තියෙන සියලු බලතල සහ වගකීම් මොනවද කියලා ඒ ටික තමයි මුදල් රෙගුලාසි 135 සිට 140 දක්වා තියෙන්නේ. එතකොට ඒක සංකීර්ණ වගකීම් මාලාවක් තියෙන එකිනෙකට බැඳුණු. එතකොට අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් හැටියට චීෆ් ඇකවුන්ටින් ඔෆිසර් කියලා කියන්නේ ඒ තනතුර හොබවමින් ඔහුට තම යටතේ වූ දෙපාර්තමේන්තු සමූහයම හසුරුවන්නට සිද්ධ වෙනවා. එතකොට ගණන් දීමේ නිලධාරියා කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානිය ඇකවුන්ටින් ඔෆිසර්. එක් පත්වීමක් හම් වෙනවා මුදල් අමාත්‍යාංශයෙන් ගණන් දීමේ නිලධාරියෙකු. ගණන් දීමේ නිලධාරියෙක් වෙන්නේ කොයි වෙලාවෙත් දෙපාර්තමේන්තු ප්‍රධානිය. ඊට අමතරව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා පත් වෙනවා පළමු බලය ලැබෙන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට. ඔබ දන්නවා ඕනම අමාත්‍යාංශයක් යටතේ තමයි දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. ඒතකොට දෙපාර්තමේන්තුව යටතේ අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ප්‍රධාන ගණන් දීමේ නිලධාරී තනතුර දීලා තියෙනවා. ගණන් දීමේ නිලධාරී තනතුර. ප්‍රධාන ගණන් දීමේ නිලධාරී තනතුර ලැබිලා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්. ඉතින් මේ දෙපාර්තමේන්තු ප්‍රධානී කොයි වෙලාවෙත් අමාත්‍යාංශ ලේකම්වරයාට තමන්ගේ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වගකීමට බැඳෙන ක්‍රමවේදයක් තමයි මූල්‍ය 135 136 7 ආදී වශයෙන් ඒවා තියෙන්නේ. මූල්‍ය බලතල ගණන් දීමේ නිලධාරී සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී සතු මූල්‍ය බලතල කියලා තමයි මුදල් රෙගුලාසි සංග්‍රහය 135 ඉඳලා තියෙන්නේ. ඊට අමතරව ඒක තවත් සංකීර්ණ කරලා තියෙනවා ඒ වගන්තිවලම දෙපාර්තමේන්තු ප්‍රධානී ගණන් දීමේ නිලධාරී වුණාම ඔහුට තනියම මූල්‍ය ගනුදෙනු කරන්න අවසරයක් නැහැ. ඔබ දන්නවා රජයේ මුදල් රෙගුලාසි වල මම රෙගුලාසි වලට කෙලින්ම සම්බන්ධ වෙන්නම්. රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ගණන් දීමේ නිලධාරියෙක් හැටියට කටයුතු කරනකොට ඔහුගේ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගනුදෙනු සමූහය වර්ෂයක් සම්බන්ධයෙන් මූල්‍ය ගනුදෙනු සමූහය සම්බන්ධයෙන් ඔහු තමාට පැවරිච්ච මූල්‍ය බලය අවස්ථා 4කට ගොනු කරලා කොටස් කරලා තවත් තමා යටතේ ඉන්න නිලධාරීන් 4 දෙනෙකුට පවරන්න ඕනේ. මේ කටයුතු එක අයෙක් එහෙම නැත්නම් බොහෝ සීමිත කාර්ය මණ්ඩලයක් ඉන්න තැනක අවස්ථා දෙකක් එක්කෙනෙක් ආදී වශයෙන් මේක 4 දෙනෙක් කරනවා නම් තමයි මූල්‍ය රජයේ මූල්‍ය සඳහා කිසියම් සාධීනත්වයක් ඉෂ්ට වෙන්නේ. ඔබට මම උදාහරණයකින් මේක පැහැදිලි කරොත් හොඳයි. අපි උදාහරණයක් ගත්තොත් මේ ප්‍රාදේශීය පරිපාලන උදාහරණයක් ගත්තොත් ඔබ දන්නවා ප්‍රාදේශීය ලේකම්වරයා ඉන්නවා. ඊට අමතරව එතන මූල්‍ය ශේෂ්ත්‍රය හසුරුවන ගණකාධිකාරීවරයෙක් ඉන්නවා. සහකාර ලේකම්වරයෙක් ඉන්නවා. ඒ වගේම සැලසුම් නිලධාරීන්, කාර්මික නිලධාරීන් සහ ආදී වශයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් ආදී පැහැදිලිව ඉන්නවා විශාල පිරිසක්. ඒතකොට ප්‍රාදේශීය ලේකම්තුමාට පුළුවන් තමන්ගේ යටතේ ඉන්න නිලධාරීන්ගේ ශ්‍රේෂ්ඨත්වය බලලා ඒ ඉන්න නිලධාරීන්ගේ හැකියාව, දක්ෂතාවය සහ රෙගුලාසි වල රැඳී සිටීමේ
ඒ ආදිය බලලා තමා සතු පාර්ලිමේන්තුව මුදල් අමාත්‍යවරයාටත් මුදල් අමාත්‍යවරයා විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට දෙනකොට පත්වීම ගණන්දි නිලධාරී පත්වීම ඔහුට ලැබිච්ච මේ මූල්‍ය බලය ඔහු විසින් ඔහු යටතේ ඉන්න ශ්‍රේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු අතර බල යමක් කරන්නට බලය දීම අනුමත කිරීම සහතික කිරීම ගෙවීම කියන අවස්ථා හතර දෙනෙකු විසින් කරනකොට ඔවුන් වෙන වෙනම ඒ විෂයන් යටතේ ඔවුන් තහවුරු කරගත්තු කරුණු අර 135න් පසු රෙගුලාසි වල තියෙන අනුමත කරන නිලධාරියෙකු විසින් සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාද? ඔහු විසින් ඔහුට වගකීම මොකක්ද අනුමත කරනකොට ඔහුට ඇති වෙන වගකීම කියලා තියෙනවා. එතකොට සාධීකරණ නිලධාරියෙකුට එහෙම. සමහර වෙලාවට ඔබට දැනෙනවා ඇති පාසල් ලේකම්තුමා සහතික කරපු වවුචර් අනුමත කරලා බලය දීලා ඔක්කොම ගාලා ගිණුම් මන්ත්‍රයට ගියාම ඒකවුන්ටර් මහත්තයා කියා හිටිනවා මේකට මේ අහවල් සහතිකෙත් ඕනේ කියලා. මොකද අපි කියමු දැන් බිල් පතක් ගිහලා දෙන ෆොටෝකොපියක්. මේකවල මෙයා කියනවා මට බිල් පතේ ඔරිජිනල් එක ඕන. ෆොටෝකොපියට ගෙවන්න බෑ. ඒ 135 137 රෙගුලාසි වල තියෙනවා සහතික කරන නිලධාරියෙකු සතු වගකීම. ඒ වගකීම කඩලා ඔහුට වෙනත් දේවල් කරන්න බැරි නිසා ඔහු උත්සාහ දරනවා සහතික කරන නිලධාරියා ගණකාධිකාරියා ඔහුගේ වගකීම ඉෂ්ට කරගන්න. ඊට පස්සේ ඔහු බලනවා වවුචරේට ලැබිච්ච බඩු ටික හරියට ඉන්වෙන්ටරි පොත් වලට ගිහිල්ලා ගබඩාවට ලැබිච්ච බවට ගබඩාවේ සහතිකයක් තියෙනවා. කොන්ත්‍රාත් ගෙවීමක් නම් තියෙනවා විශේෂ සහතික කියලා වර්ගයක් මුදල් රෙගුලාසි වල තියෙනවා විශේෂ සහතික අවශ්‍ය කරන අවස්ථාවක්. උදාහරණයක් කිලෝමීටරයක් දිග පාරක් හදනවා කාපට් අතුර. හිතුවාම ඉංජිනේරුවරයා කියන්න ඕන දිග මෙච්චරයි පළල මෙච්චරයි උස මෙච්චරයි මෙන්න මිශ්‍රණය මේ මට්ටමේ කොන්ක්‍රීට් එක මේ වගේ කාර මෙහෙම දාලා ඇති බව සහතික කරමු. එතකොට මුදල් රෙගුලාසි වල තියෙන බලයේ තියෙන හතර දෙනා නෙවෙයි ඒ විශේෂිත සහතික. දැන් අපි කොහරි පාරක් හදලා පාදීනකන්තුමාට බලවම් පාර හදන්නේ කියලා ඕඩර් එක දීලා පාර හදලා ආවට පස්සේ පාදීනකන්තුමාම අනුමත කරලා ඒකන්තුමාත්‍යාව පාර ඔහොම තියනවායි කියලා ලස්සන කිලෝමීටර් එකමාරක් තියෙයි කියලා පාර රවුමක් ගිහින් ඇවිල්ලා මේ චෙක් එක දෙන්න බෑ. ඒ එක මට්ටම් වල තියෙනවා අධිකාරී බල හතරට අමතරව විශේෂ සහතික කියලා යාතියක් තියෙනවා. ස්පෙෂල් සර්ටිෆිකේට්ස්. මාර්ගයක් නම් මාර්ග පිළිබඳ ඉංජිනේරුවරේ සහතික වෙන්න ඕනේ. එතකොට සහතික කරන නිලධාරියා අර ඉංජිනේරු වගේ සහතිකෙන් එහා යන්න අවශ්‍ය නැහැ. අපිට පාරේ වුණ රවුමක් ගිහින් එන්න පුළුවන් පාර කීයද කියලා බලන්න. ඒ විදිහේ රාජ්‍ය අරමුදල් වලට පුදුමාකාර ආරක්ෂාවක් මේ රෙගුලාසි වල අපේලා තියෙනවා. ඔබ ඒවයින් මගහැරලා යනවා නම් කියන්න බෑ ඒක මම කියන්නේ මේ ප්‍රසිද්ධ පෞද්ගලික හමුවම මම කියනවා මේ වෙලාවේ මම ඔබට කියන්නේ හරියටම නීතිය මතය ඔබ ක්‍රියා කරන්න ඕන කොහොමද කියන්නේ මෙන්න මේ වගේ එජි ඔෆිස් එකේ ඔබ මම කවුන්ටර් එකේ පස්සේ ප්‍රාදේශීය පරිවහන දීකාරයක් වැඩ කරලා තියෙනවා අපේ ලොකු හත්ය අනුමතක් කරලා තියෙනවා බං මට අර චෙක් එක දෙන්නේ නැහනේ එහෙම දෙන්න බෑ අර රෙගුලාසි 137 ගිහින් බලන්න සහතික කරන නිලධාරියෙක් සරකා බැලිය යුතු කාරණා මොනවද? නිසි බලය දීපියට බලය තිබුණු කෙනෙක්ට මේ වැඩේ කරන්න බලය දීලා තියෙන්නේ. ඩොකියුමන්ට් එකේ තියෙන මේ කාර්ය කරා. අනුමත කරන කෙනා ගිහින් බලලා ඇවිල්ලා මේක අර බලය දීපු කෙනා කියපු විදිහට තමයි හොඳට මේක කරලා තියෙනවා. ෆිසිකලි මම දැක්කා. ටෙක්නිකල් ඔෆිසර්ගේ ඉංජිනේරගේ සහතිකෙත් තියෙනවා එමුණුම වශයෙන්. ආහාර ඉන්වෙන්ටරි පොත් වලට කියන තියෙනවා. එයා අනුමත කරනවා මේක හරි කියලා. ඊට පස්සේ සාතික කරනවා. සාතික කරන කෙනා බලනවා ඊට පූර්වෙන් හැම කෙනෙක්ම අර කියපු රෙගුලාසි ඒ අයගේ රෙගුලාසි බලලාද කියලා. බලලා අතපසුකින් තියෙනවා බොහෝ විට මෙතෙන්දි තමයි සුද්ධ වෙන තැන. සාහිත්‍ය චෙක් එක දුන්නායින් පස්සේ ආපස්සට ඉල්ලන්න යන්න බැරි නිසා මෙයා ටිකක් තතයි මගේ යම්ෙන් පැන්නොත් ඉවරයි කියලා. ඒක සමිතියට චෙක් එහෙම දෙනකොට ටිකක් අපි account වල තදින් ක්‍රියා කරන්නේ. ඒවා තේරුම් ගත යුතුයි මුද. අර මූල්‍ය විනය කියන්නේ ඕකයි. මූල්‍ය විනය කියන්නේ ඊට පස්සේ මේ චෙක් පත්‍රය මත මුදලින් ගෙවනවා නම් software එකකින් කාට හරි ඒවා මුදල් ගෙවන අපි දැකලා තියෙනවා soft counter එක කොහොම පිටවල පොඩි කවුලුවක් තියෙනවා දොර වහගෙන ආණ්ඩුවේ සල්ලි ටික ගෙනල්ලා ඇතුළේ තියාගෙන ඔහොම හැදිරුම්පත බලලා ගෙවන්නේ. ගෙවීම් නිලධාරියෙක් වගේ කියන ශේෂ්ඨ වෙනම තියෙනවා. ඔහුගේ ඉදිරියට එන්න ඕන ප්‍රතිලාභේ හිමි පුද්ගලයා හැදිරුම්පතත් අරගෙන එන්න ඕනේ. එතකොට තමයි ගෙවන්න අවසර තියෙන්නේ. අර දීර්ඝ කාලයක් soft කෙනෙක් හිටියාම ඔහු අර එන්නේ කවුද කියලා දන්න. ඔය එන්නේ සිල්වා තමයි. සිල්වගේ සල්ලි ආපු හැටිය දෙනවා. අලුතෙන් soft කෙනෙක් ඇවිල්ලා හැදිරුම්පත ඉල්ලුපු හැටිය රිදෙනවා.
ගන්න ආපු මනුස්සයෙක් මට ඕක සල්ලි ඕනේ නැහැ වයි මගේ හැදුම් පත බලන්න කියලා එහෙම ප්‍රශ්න. ඉතින් මේ මූල්‍ය විනයක් කියන්නේ ඔන්න ඕක ගෙවීම් කරන නිලධාරියා බලන්න ඕනේ එන්නේ සිල්ලාමද කියලා. ඔහුට හිමි දෙයක්මද මේ මන් දෙන්නේ. ඔහුට නිසි බලයක් ලැබිලා අනුමත කිරීමක් කළා සහතික කළාද මේ මුදල් ටික කෑෂ් උනේ. එහෙනම් මම ඔහුට මේක දෙන්න ඕන. ඔහුගේ හැඳුනුම් පත්‍රම් කෙලිය. ඉතින් හරි පිළිසිදුයි නේ එතකොට. සාධාරණ මිනිහෙකුගේ හැසිරීම කියන්නේ ඕක නෙවෙයිද? මුදල් රෙගුලාරි කියන්නේ බොහොම සාධාරණ මිනිහෙකුගේ හැසිරීම. ඉතින් ඔය මූල්‍ය බලතල මම ඔබට කිව්වා අයවැය සකස් කරන්නේ ආදායම් වියදම් සහ අර්ථිකාරම් කියන විෂයන් තුنين තමයි රාජ්‍ය අයවැය සැලැස්ම හැදෙන්නේ. වියදම් කිව්වහම පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන කියලා වියදම් වර්ග දෙකක් තියෙනවා. එච්චරයි තියෙන වියදම් වර්ග. ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ එකවරක් කොහොම වියදම් කරාට පස්සේ වසර ගණනාවක් යන තෙක් ඒ වියදම ආපහු දරන්න ඕන නැහැ. කිසියම් දරන ලද වියදමක ප්‍රතිඵල දීර්ඝ කාලයක් භුක්ති විඳිනවා නම් ප්‍රතිලාභීන් මේක ප්‍රාග්ධන වියදම. කෙටි ප්‍රශ්නේ එන්න පුළුවන්. පුනරාවර්තන කියන්නේ රිකරන්ට් එක්ස්පෙන්ඩිචර්. ඒවා මේ මාසෙත් පඩි ගෙවනවා, ලබන මාසෙත් පඩි ගෙවනවා, ඊටම පඩි ගෙවනවා. රිකරන්ට් එක්ස්පෙන්ඩිචර්. වාහනේට මේ මාසෙත් තෙල් ගහනවා, ලබන මාසෙත් තෙල් ගහනවා. එතකොට සර්විස් කරනවා හැම මාසෙම. ආපිටරම මිලදී ගන්න ඩිපිටර් හැමදාම ඒව රිකරන්ට්. කැපිටල්. එතකොට අත්තිකාරම් කියලා ගෙවීම් වර්ගිකුත් තියෙනවා. කිසියම් රජයේ ගණන්වෙනවා කොහොම ගෙවීමක් කළා නැවත වාරික වලින් ඔහුගෙන් අය කරගන්න. නැත්නම් වාණිජ්‍ය අත්තිකාරම් ගිණුමක් හසුරවන. ඔය වෙනම ගිණුම් වර්ගයක් වෙනම වාණිජ්‍ය කටයුත්තක් කරන අය. ඒ වගේ ඒවා අත්තිකාරම් කටයුතු. එතකොට ආදායම් වියදම් සහ අත්තිකාරම් ප්‍රධාන කොටස් තුනයි. ඒතර ආදායම් සමානයි වියදම්. ඒක තමයි අත්තිකාරම් කටයුතු වෙනම තියෙන්නේ. එතකොට ආදායම් කියන ඒවා මේ බලයදීමේ අවස්ථා 4 වියදම් වලට තියෙන වගේම ආදායම් වලටත් අවස්ථා 3ක් තියෙනවා. ඒකෙදි ආදායම් තීරණය කිරීම, රැස් කිරීම සහ ප්‍රේෂණය කිරීම වගේ අවස්ථා 3ක් තියෙනවා. ඒකත් අර ආදායම් විස්තරවල එක්කෙනෙක් ඔක්කොම කරොත් අමතර දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා රජයේ 3 දෙනෙකුට බලය පවරලා තියෙනවා. ඒකේම ආදායම් බලය අත්කාරංගට කටයුතු වෙලත් ඒ වගේ සීමා දෙකක් තුනක් පනවනවා. එතකොට මේ විදිහට මූල්‍ය බලතල තනියෙන් භුක්ති විඳින්න දෙන්නේ නැතුව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ඔවුන්ට වෙන් කරනු ලබන වැය ශීර්ෂවල මුදල් වාර්ෂිකව තනියම වියදම් දරන්න බලයක් නැහැ. ඒ යටතේ අවස්ථා 3ක් 4ක් තියෙනවා. යටත් නිලධාරි කීප දෙනෙක් සම්බන්ධ කරගෙන කරන්නේ ඔවුන්ට කිසියම් වගකීමක් පවරලා කියනවා ඔයා මේක නොසොයා ඔයා වැඩ කරොත් ඔයාට විරුද්ධව ක්‍රියා කරනවා කියලා රජයේ තියෙනවා. ඒතකොට මේ 4 දෙනා බොහොම ස්වාධීනව ක්‍රියා කරන්න උත්සාහ කරන මේ 4 දෙනාම එකතු වුණොත් නම් ඔන්න යවක්. ඒත් ඉතින් ඔඩිටර් ජෙනරල් අනිත් පැත්තෙන් ඉන්නවා. ඒ නිසා මේ රජයේ මුදල් වලට තියෙන සහනය අපේ ගෙදරක තියෙන මුදල් තාත් හම්බ කරමු සල්ලි වලට වැඩිය ආරක්ෂාවක් සහ රැකවරණයක් තියෙනවා මේ රෙගුලාසි කියවලා බලන කෙනෙකුට. ඌරේ 135 139 ඔබට දැන් මම දෘශ්‍ය වෙනවා ඇති. බලයදීම අනුමත කිරීම සහතික කිරීම ගෙවීම කියලා පූර්වයෙන් මම පෙන්නපු කරුණු 4 මොන රෙගුලාසි වලද තියෙන්නේ කියලා පැහැදිලි. හැම මේ රෙගුලාසියකටම A4 ෂීට් එකක විතර කරුණු ගොඩක් තියෙනවා. එක එක්කෙනාගේ වගකීම් සහ බලතලවල. ඒක කියවලා බලන්න. එකවරක් කියවම ඇති ජීවිතේ. එතකොට ඒක මතකෙ තියෙනවා. අපි නම් නිතරම කියවලා බලනවා අපිට ලෙඩක් එනකොටම හරවලා බලනවා පිටුව. බලලා මට මේක කරන්න නම් ඉහළ නීතිකාරියා මොනවද දැකලා එන්න ඕනේ කියලා බලලා තමයි අපි කරන්නේ. නැත්නම් එකත් වර්ධිනවා. ඒ නිසා ඒක හොඳටම මතක තියාගන්න ඕනේ. මේ රජයේ ඉහළ නිලධාරීන්ට පැවරිච්ච මේ මූල්‍ය බලතල වලට අමතරව යාන්ත්‍රණය හසුරුවගෙන යන ඔබ වැනි නිලධාරීන්ටත් මුදල් රෙගුලාසි වල වගන්ති තියෙනවා. පෞද්ගලිකව වගකීමට සිද්ධ වෙනවා. මේ මූල්‍ය බලතල පැවරිච්ච නිලධාරීන්ගේ වගකීම තමයි මේ තියෙන්නේ. තියෙනවා ඔබට ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය සහ ගණන් දීමේ නිලධාරිය කියන එක මම පැහැදිලි කරලා ඒක සුවක් විස්තර කළා. ඊට අමතරව 78 ජනාධිපති ව්‍යවස්ථාව තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකේ තියෙනවා විගණකාධිපතිවරයා කියලා ස්වාධීන තනතුරක්.
විශේෂයෙන් මට අර ඔබට ගණන් දීමේ නිලධාරියා සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කියලා පැහැදිලි කරපු වෙලාවේ මට හිතෙනවා මේ විගණකාධිපතිවරයා මේ දෙන්නගෙන් කවුද කියලා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ප්‍රයිමරි කොමිෂන් කියලා තියෙන්නේ. ඒකේ ප්‍රධානියා මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දෙනාගෙන් මොන යටටද වැටෙන්නේ? විගණකාධිපති, ප්‍රයිමරි කොමිෂන් එක සහ තව තියෙනවා ආයතන ඔඩිටර් ජෙනරල්, ප්‍රයිමරි කොමිෂන් කියන වගේ ස්වාධ ඒ අයට මේ අමාත්‍යාංශ ලේකම්වරයෙක්වත් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙකුගේ හෝ ගණන් දීමේ නිලධාරියෙක්ගේ තනතුර තම ගණන් දීමේ නිලධාරිය කියලා තමයි විගණකාධිපතිතුමාට කියන්නේ. නමුත් ඔහු අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ හෝ මුදල් අමාත්‍යාංශයේ පරිපාලනයෙන් බැහැර වෙලා කෙලින්ම පාර්ලිමේන්තුවට වග කියන ගණන් දීමේ නිලධාරිය. ප්‍රයිමරි කොමිෂන් එකත් එහෙම. ඒ අය අමාත්‍යාංශ ලේකම්වරු යටතේ ඉන්න විවිධ පාර්ලිමේන්තුවට වග කියන කොටසක් තියෙනවා නැත්නම් නෑ. නමුත් මේ එහෙම ඊට වැඩි ස්වාධීන බව කවුන්ට් තියෙනවා මේ යට. ඊට අමතරව මම ඔබට පැහැදිලි කරන්න කැමතියි මෙන්න මේ වගන්තිය පඩේදී අනුමත කිරීමක් කතා කරා. දාන මේකදී 27ක් අපි පැහැදිලි කරා. මේ සයිට්ස් වල හැම මෙහා ගිහිල්ලා කරුණකට බලලා කියන්න තව භාගිත කාර්යයක් තියෙන නිසා 126 මුදල් රෙගුලාසිය මම ඔබට මේ විශේෂයෙන් අර මුදල් රෙගුලාසි අංක ටික පෙන්නපු නිසා අර ඔබගේ විෂය නිර්දේශයේ තියෙන නිසා මම ඒ අංක ටිකේ නාමයන් පිළිබඳ පොඩි කෙටි පැහැදිලි කිරීමක් වේගෙන් කරන් යන්නම්. 119 119 මම කිව්වා අධිභාර 124 කියන්නේ මුදල් කටයුතු අධීක්ෂණයට පාර්ලිමේන්තුව සතු බලය කියන එක තමයි පැහැදිලි කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම 154 වගන්තිය මුදල් රෙගුලාසියත් 154 වගන්තිය තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන බලය පිළිබඳව. පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ හැසිරීමේ සම්පූර්ණ බලය. ඒක මහජන නියෝජිතව පත් කරලා ඒ කරු මන්ත්‍රීතුමාලා මේතුමාලා පාර්ලිමේන්තුවට යවනවා. ඒතකොට ඔවුන් එකතු වෙලා හදන නීතිය තමයි මුදල් පාලනය තමයි රටේ මහජනයාගේ කැමැත්ත. ඒකයි මුදල් කටයුතු අධීක්ෂණ පාර්ලිමේන්තුව සතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ 125 126 රෙගුලාසි වල ගණන් දීමේ නිලධාරීහු පත් කළ යුතු බව කියන්නේ. 135 ඔහුගේ බලතල කියනවා. 125 මුදල් රෙගුලාසියේ ගණන් දීමේ නිලධාරීහු කියන්නේ කවුද? එතෙදි ගණන් දීමේ නිලධාරී ප්‍රධාන ගණන් නිලධාරී දෙගොල්ලම තමයි ගණන් දීමේ නිලධාරීන් කියන්නේ. පාර්ලිමේන්තුවට වග කියන්ටෝ. ඊට පස්සේ 127 තියෙන ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම. 128 තියෙනවා ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම. 128 තියෙනවා ගණන් දීමේ නිලධාරීන් සහ ප්‍රධාන ගණන් දීමේ වගකීම මොනවද කියලා. ඊට පස්සේ 133 තියෙන අභ්‍යන්තර විගණනය සම්බන්ධ. විශේෂයෙන් ඔබට විගණනය කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරොත් විගණකාධිපතිවරයා ඔහු ස්වාධීන විගණකවරයෙක්. ඔහුට දෙපාර්තමේන්තුවක් වෙනම ඔහුගේ කාර්ය මණ්ඩල මුළු දිවයින විහිදලා තියෙනවා. ඔහු පාර්ලිමේන්තුවට ස්වාධීන වග කියන පුද්ගලෙක්. ඔහුට මේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සියල්ලම විගණනය කිරීමේ බලතල පැවැත්ලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම සහ මුදල් රෙගුලාසියවත් ඒ සඳහා වූ වගන්ති තියෙනවා. ඒකට එහෙම එක වෙනම විශේෂිත කරුණු ඒවා කියවලා බලලා දැනුම වැඩි කර ගන්න අවශ්‍යයි. ඒ වගේම ඔබට ප්‍රධාන ගණන් දීමේ නිලධාරී සහ ගණන් දීමේ නිලධාරී කියලා බණ්ඩාර මුදල් අමාත්‍යාංශ පාර්ලිමේන්තුව වග කියන රාජ්‍ය කියන නිලධාරීන් වර්ග දෙක පිළිබඳව පැහැදිලි කරා. ඔවුන්ට මොන වගන්ති වලින්ද බලතල පැවරෙන්නේ වගකීම් පැවරෙන්නේ කියලා තියෙනවා 127 128 වගන්ති වල මුදල් රෙගුලාසි. ඊට අමතරව රජයේ ඒ තනතුරු වල ඉන්න නිලධාරීන්ට විගණකාධිපති පරීක්ෂණය ස්වාධීනව කොහොමද සිදු වෙනවා? ඔවුන්ට පුළුවන් ඔවුන් යටතේ කෙරෙන කාර්යයන් පිළිබඳ අභ්‍යන්තර විගණන නිලධාරියෙක් පත් කරගන්න තමන්ගේ දෙපාර්තමේන්තුවට. ඊට අමතරව අමාත්‍යාංශයකට පුළුවන් අභ්‍යන්තර විගණන නිලධාරීන් පත් කරගෙන ඒ කෙරෙන එදිනෙදා කටයුතු සුපරීක්ෂණය කරලා ඒ තොරතුරු තමාට දැක ගන්න. බාහිර පාර්ශ්ව වලට එහෙම නෙවෙයි.
එතකොට ඔබට සරලවම තේරෙනවා අභ්‍යන්තර විජනකවරයෙක් පත් කරන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්වරයෙක්. එතකොට මේ විවරණය කළ වාර්තා කරන්න ඕන තමා පත් කළ ප්‍රධානියට. හැබැයි බාහිර විගණකයා හෙවත් විගණකාධිපතිවරයා කාටවත් තොරතුරු දෙන්නේ නැහැ. ඒකම පාර්ලිමේන්තුවට තමයි වාර්තා. පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවේ ඔබ දන්නවා රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ සහ ව්‍යවස්ථාපිත ආයතන එහෙම නැත්නම් අධිකාරී මණ්ඩල ඔය සියල්ලම විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට තමයි පැවරලා තියෙන්නේ රාජ්‍ය අරමුදල. එතකොට මේ විගණන ක්‍රියාවලියෙන් පස්සේ ඔහු පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදු වෙන්නේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ සම්බන්ධයෙන් තියෙනවා රාජ්‍ය ගිණුම්කාරක සභාව කියලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදින්ලත් මන්ත්‍රී කණ්ඩායමගේ සමූහයකින් සමන්විත මණ්ඩලයක් තමයි රාජ්‍ය ගිණුම්කාරක සභාව. එක් අතකින් විගණකාධිපතිවරයා විගණනය කරලා සාමාන්‍ය ප්‍රොසීඩියර්ස් වලට හරියට කටයුතු සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා හොඳට වෙලා කියලා හොඳට වැඩ කරන්න තමයි අපි පත් කරලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට කරාගෙන විගණකාධිපති කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ ක්‍රියාවලින් වල බැහැරවීම එහෙම වැරදි සිදු වෙලා තියෙනවා නම් ඔවුන් ගිණුම්කාරක සභාවට දැනුවත් කරනවා මෙන්න මේ දෙපාර්තමේන්තුවේ මේ අමාත්‍යාංශ මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා මේව පිළිබඳ කාර්ක සභාව ඉදිරියට ඒ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ නිලධාරීන් කැඳවලා ඒ පිළිබඳ විමසන්න කියලා. එතකොට ගිණුම්කාරක සභාව විස්තරාට අමාත්‍යාංශ දෙපාර්තමේන්තු නිලධාරී කැඳවලා ඒ සිද්ධි විගණකාධිපතිවරයාත් අර ගිණුම්කාරක සභාව පසුපසින් ඉඳගෙන ගිණුම්කාරක සභාවට තොරතුරු දීලා අර කාර්ය හතරවපු දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය තුලින් විග්‍රහ කරලා ලබහනවා මෙහෙම එකසිත් දුන්නොත් ඒක වංචාවක්ද එහෙම කළා නිසි දඬුවම් ක්‍රමවේදයක් තියෙනවා ඒක අධිකරණ දඬුවම් ක්‍රමවේදයට වඩා භයානකයි. ඒක තමයි අපි මතක තියාගන්න ඕනේ. අධිකරණ ක්‍රියාමාර්ගයකින් මොහොම දෙපාර්ශ්වයෙන් තීන්දුව ලැබෙනවා. නමුත් ගිණුම්කාරක සභාව හරහා ලැබෙන දඬුවම ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණ. එතකොට ඔබ හිතාගන්න ඒක රෙගුලාසි වල තියෙනවා. එතකොට ගිණුම්කාරක සභාව ක්‍රියා කරන දෙපාර්තමේන්තු අමාත්‍යාංශගත නිලධාරීන් සම්බන්ධයෙන් ඒ වගේම ඔබ දන්නවා ව්‍යවස්ථාපිත ආයතන සම්බන්ධයෙන් ගිණුම්කාරක සභාව වගේම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ තියෙන සභාව තමයි රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව. මම සමුදි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ මම කෝල් එකක් ගන්නවා ඉතිරියට ගිහුවා. මේ එතකොට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කාර්ක සභාව පත් කරනයි පහුගිය දවසට පත් කරානේ. රාජ්‍ය ව්‍යාපාර කාර්ක සභාවයි කියලා සභාවක් තියෙනවා. ඒකට රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල විගණකාධිපති සොයා ගන්න කරුණු සම්බන්ධයෙන් ඒදාරින් කැඳවලා විග්‍රහ කළා හේතු හොයා බලලා එකතු කරන ලබන කාරණා තමයි ඒ කාර්ක සභාව. රාජ්‍ය ගිණුම්කාරක සභාව, රාජ්‍ය ව්‍යාපාරික සභාව. මේ දෙකේ තර්ක විතර්ක ඉදිරිපත් වෙලා දීර්ඝ සාකච්ඡා ගිහිලා අවසානයේ සිදුවන වැරදි ඒවා ඔප්පු වෙන වැරදි නම් ලැබෙන අවස්ථාන දඩුවම් වලට අමතරව ගැසට් එකේ පළ කරනවා මෙන්න මේ දෙපාර්තමේන්තුවේ මෙහෙම සිද්ධ වෙලා තියෙනවා කියලා ගැසට් කරලා මහ ජනතාවට පබ්ලිෂ් කරනවා මෙන්න මෙවැනි අඩුපාඩු මේ දෙපාර්තමේන්තුවේ මේ ආයතනයේ සිදු වෙලා තියෙන සිද්ධියත් සැකවින් විග්‍රහ කරලා තමයි ගැසට් කරන්නේ. එතකොට රජයේ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් අස්සේ සිදුවන දේවල් බොහොම ප්‍රවේශමෙන් ඕන ක්‍රියා කරන්නේ ඒවා මහජනයාට දැනගන්න සලස්වන ස්වරූපයේ දේවල් තමයි විගණකාධිපතිතුමා ස්වාධීනව ක්‍රියා කරලා කටයුතු කරන්නේ. අභ්‍යන්තර විගණකේ එහෙම නෙවෙයි ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පත් කරන දෙපාර්තමේන්තුවේම පඩි ගන්න වැටුප ලබන දෙපාර්තමේන්තුවේම කාර්ය මණ්ඩලයේ කෙනෙක්. නමුත් අර විගණකාධිපතිවරයාගේ
තියෙන ස්වාධීන තරමටම ඉන්ටර්නෙට් අභ්‍යන්තර විගණකවරයාට යම් ස්වාධීන බවක් තියෙනවා. ඒ ඔහුගේ අවසාන වාක්‍යය තමයි ඔහුගේ ප්‍රධානියට වාර්තා කිරීම. ඒකට විෂය විගණකවරු පිළිබඳව මම හිතන්නේ ඇති. ඊට පස්සේ 156 වගන්තියේ මුදල් රෙගුලාසි තියෙනවා හානි පිළිබඳ වගකීම කියලා. හානි කියලා කියන්නේ දැන් ඔබ දන්නවා රජයේ සම්පත් හසුරුවගෙන යනකොට නිලධාරීන් අතින් හෝ වෙනත් අය අතින් රජයේ සම්පත් වලට වංචනික ලෙස හෝ වෙනත් විදියකට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට මේ හානි සම්බන්ධයෙන් රජයේ නිලධාරියා වග කියන්නේ කොහොමද කියලා තමයි මේකෙදි ඒකේදන පරීක්ෂණය යන්නේ. එමෙත ස්වභාවික හානි නිසා වන හානි වාර්තා කරනවා මිසක් කාටවත් විරුද්ධව ක්‍රියා කරන්න බෑ. දැන් සුනාමි වෙලාවේ ඇති වුණු හානි ස්වභාව ධර්මයට පැනඩුවන් දෙන්නේ. එහෙම රෙගුලාසියම කියන ස්වභාවික හේතු නිසා සිදුවී ඇති ඒවයිදි පරීක්ෂණ කරලා අලාභය වාර්තා කරලා පොත්වලින් කපා හරින්න අවසර තියෙනවා. නමුත් කාගේ හරි බාහිරේ තියෙන වට්ටමකට හානියක් වුණොත් ඒක ස්වභාවික හානියක් නෙවෙයි නම් පෞද්ගලිකව වග කියන්න ඕනේ. ඒ පිළිබඳ පරීක්ෂණ කරන විදිය අරගෙන සියල්ලෝ 156 වගේ ගන්තියෙන් පස්සේ තියෙනවා. ඊට අමතරව ඔබට 168 වන වගන්තියේ තියෙනවා ඔබ පාවිච්චි කරන දෙයක් තමයි කුවිතාංශි. ඔබ පාවිච්චි කරනවා මම දන්න විදිහට සමුදි බැංකුවෙන් ලැබිච්ච රිසිට් පොත. පිටපත් තුනකින් හදන්නේ අර ගමේදී සල්ලි එකතු කරගන්න සමුදිලාභීන්ගේ සමුදි ප්‍රතිලාභීන්ගේ ඒවට රිසිට් නිකුත් කරාම දෙවෙනි පිටපතත් එක්ක ඉතුරු සල්ලි ටික ඔබ මදින්න ඕනේ ඒ ඔෆිස් එකට. ඒක අර ගාම නිලධාරීවරේ කොට්ටාසේ රජයේ ඉඩමක පළදාව වෙන්දේසි කරලා ඒ වෙන්දේසි වෙලාවෙන් ලබා ගන්න මුදල් ටික බාර ගැනීමට රිසිට් පොතක් දීලා තියෙනවා හැම ගාම නිලධාරීවරයෙක්ම ඒ ඔෆිස් එකේ. පොදු 172 ආකෘතිය. පිටපත් දෙකේ කහපාට කොලේ. පිටපත් දෙකකින් ලියලා එකක් සල්ලි දෙන කෙනාට දෙනවා ඉතුරු සල්ලි ටිකත් එක්ක ඒ ඔෆිස් එකට ගිහලා බඳිනවා එදාම. ඒ රාලහාමි ලේක මට්ටුවේ ඉන්නේ ඒගොල්ලෝ එදාම බඳිනවා. තුනට කලින් දුවලා එනවා. ඉතින් මම ඔබට කියන්නේ මුදල් රෙගුලාසි පොදු 172 රිසිට් එක සමහර නිලධාරීන් එදිනම සල්ලි බඳින්න වගේම ඔබට සමුදි බැංකුවෙන් දීපු රිසිට් පොතේ සල්ලි ටික එදිනම බැඳලා නිදහස් වෙනවා නම් හොඳයි. අපේ තියාගත්තම ගින්දරක්. මොකද මේ රෙගුලාසි වල තියෙනවා ඒවට හේතු කියන්න ඕන කියලා. කුවිතාංශි පොත 172 රජයේ නිලධාරීන්ට ඔබට අර ඉදිරියේදී 172 ලැබෙන්න පුළුවන් ඔය මේ මාසවල ඔබ මහජනයා ගනුදෙනු වගේ හැසිරෙව්වා අපි දන්නවා. නමුත් සමුදි බැංකුවේ සල්ලි ටික ඊට පස්සේ අර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ යටතේ ප්‍රතිලාභ එකතු කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකටත් ඔබට යමු වෙයි ගන්න ඉතිරිදී අපි කටයුතු කරගෙන යනකොට. එතකොට මේ රිසිට් පොතේ සුරක්ෂිතභාවය විශේෂයෙන් රිසිට් පොත නිකන් රුපියල් 7 තියාගත්තා වගේ වුණ තියාගන්න. ඒක එක කොලයක් හරි කවුරු හරි කඩන් ගියොත් ඒකට දඬුවම හරි අසීමිතයි. මේකට පාවිච්චි වුණා. ඒ නිසා ඔබ රිසිට් පොත බොහොම ප්‍රවේශයෙන් පාවිච්චි කරනවා. නිසස්ථානගත කරගන්න නැතුව ගෙදර ගෙනිච්ච කල්මඩියක් ප්‍රවේශන කියලා ඔබට පෞද්ගලික අවසාන රිසිට් පත නිකුත් කරන තෙක්ම ඔබට ඒකේ වගකීම තියෙනවා ඒ පොතේ. ඒකට පොතක් ඉවර වුණාම නැවත බලධාරිය ලිඛිතවම බාර දීලා ධෛර්යවත් ලියා ගන්න හවල්දාසේ බාර දුන්නා. දීලා අලුත් පොතක් ගන්න. ඒකේ දෙවෙනි පිටපත් තියෙන ටික ඔබට පනවා ඇති නියෝග ගන්නව ක්‍රියා කරන්න වෙනවා. ඒවා අපහු බාර දීන නිදහස් වෙන එක තමයි හොඳ. ඒවා දරවල තිබුණාම අස්ථානගත වෙලා ඔබට වගකීමක් එන්න පුළුවන්. 177 මුදල් රෙගුලාසිය කියනවා එකතු කරගන්නා රජයේ මුදල් දිනපතා ප්‍රේෂණය කළ යුතු බව. ඊට අමතරව ඒක බැංකුවෙන් කියන්න පුළුවන් හැම බ්‍රහස්පතින්දාම එන්න කියලා. කොට්ටාස දිනෙට කාර්යාල දිනෙට එන්න කියලා. එහෙම විශේෂයෙන් නියෝගයක් කරලා තියෙනවා මම කියන්නේ නැහැ මේ ඒ තාම සල්ලි තුල පදින්න කියලා. නමුත් ඔය වෙලාවේ ජොබ් එක ඒකනම් ඔබට හම්බෙන එක ගෙනියන්න බැහැනේ. ඒවා සුරක්ෂිතව අවභාවිතයෙන් වළක්වගෙන මේ මුදල් රෙගුලාසි වල තියෙන වචන මට ආවෙන කියුණා ඒවා නෙවෙයි. 178 මුදල් රෙගුලාසිය තියෙනවා ගෙවීම් වවුචර් පිළියෙල කිරීම සකස් කිරීම ඒකට අවශ්‍ය ලේඛන ඇමිනීම අනුමත ගෙවීම් පිළිබඳ විග්‍රහ කරලා තියෙන පොදුවේ සියලු නිලධාරීන්ට අදාළ වන පරිදි. ඔබටත් අදාළයි. ඔබ සමහර වෙලාවලට පිළිලේඛන සකස් කරනවා රජයේ කාර්යාලවලට වවුචර් එහෙම සකස් කරනවා ඉදිරිපත් කරලා.
ඊට පස්සේ මම ඉහතදී විග්‍රහ කරා 343 මුදල් රෙගුලාසි තියෙන පාවිච්චි කළා නොකළ උපපත්‍රිකා රිසිට් පොත හම්බෙලා ඒකේ තියෙනනේ දෙවෙනි තුන්වෙනි පිටපත සහ ඒවා නැති වුණොත් මොකද්ද වෙන්නේ කියලා 343 තියෙනවා ඉතාම හොඳින් පැහැදිලි කරලා. ඒක ඔන්න ඔය මුදල් රෙගුලාසි ටික ඔබට ආදාළ වෙන පරිදි තමයි තියෙන්නේ. මම අර මුදල් රෙගුලාසි තවත් වැදගත්ම කතා කරා මේවා අපි විග්‍රහ කරා. අන්තර විගණනයේ ස්වාධීනත්වය ගැන කිව්වා. ඔබට මේ ඔබ විගණකාධිපතින් කරන ලබන විමසීම් සහ අභ්‍යන්තර විගණනයෙන් කරන විමසීම් කාටද ඉදිරිපත් වෙන්නේ කියලා ඔබ දන්නවා. කොහොමද මේක පිළිගන්න? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තියෙන් කියවෙන්නේ මූල්‍ය සම්බන්ධයෙන් තියෙන බලතල පාර්ලිමේන්තුව සතු බලය. ඒ වගේම මුදල් රෙගුලාසි වලත් 154 තියෙන ඒකම. තමයි කියන්නේ ඒක යොදා ගැනීම ක්‍රම පිළිබඳ. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය. විගණකාධිපතිවරයා එක් දෙපාර්තමේන්තුව, එක් අමාත්‍යාංශය, එක් ව්‍යවස්ථාපිත ආයතනය සම්බන්ධයෙන් කේස් බයි කේස් ඔඩිට් කෝරිස් දානවා. සිද්ධියට අද යන වාර්ෂිකව අවසාන ගිණුම පරීක්ෂා කරලා බලලා පාර්ලිමේන්තුවට දෙන්න ඕන වාර්තාවක්. මූල 154 කියනවා ඒ සම්බන්ධයෙන්. කෝපා කියලා කියන්නේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව. Committee of Public Accounts COPA. COPE කියන්නේ Committee of Public Enterprises. එකම මන්ත්‍රීතුමන්ලා ඉන්නේ. ගිණුම් ඔඩිටර් ජෙනරල් තමයි ඒකේ තොරතුරු ගිහින් දෙන්නේ. කියලාම කියන්නේ ඔඩිටර් ජෙනරල්. අහන්නේ අරගොල්ලෝ ප්‍රශ්න කරලා. අහන විදියක් ඔබට කිව්වොත් ඔබ බය වෙනවා. ඒ නිසා මම කියන්නේ යන්න නම් ලොකු මහතුන්ට ඉඳ කියන්න එපා. ඒක මම කියන්නේ ඔබට මේ මහඟු අවස්ථාව මට ලැබින මම ඔය කියනවා කවුරුත් ඔබම විතරයි අහගෙන ඉන්නේ නිසා. ගෙවීම් සඳහා ලිපි ලේඛන පිළියෙල කිරීම, ගෙවීම් කිරීම, බැරකම් වලට බැඳීම, මේවා ඒකට වගන්ති තියෙනවා. චෙක්පත් ලිවීම, චෙක්පත් ලිවීම නැති වූ චෙක්පත්. චෙක් එකක් නැති වුණොත් මොකද්ද කරන්නේ? මම කතාව වගේ කියනවා රෙගුලාසි කරනවා. චෙක්පතක් නැති වුණොත් අතට ගනිපු චෙක්පතක් නැති වුණොත් එහෙම අපේ මහතුරුන්ගේ අතින් හරි මහජනයාගේ හරි රජයේ චෙක්පතක් නැති වුණොත් පළමු කොටම ඉක්මනින්ම ලියුමක් ලියලා ගිහින් දෙන්න ඕනේ AG ඔෆිස් එකේ චෙක්පත් ලියන තැනටම දුන්නත් කම නැහැ. AG මහත්තයාට පස්සේ දැනගන්න හම්බෙනවා. මොකද එතන තමයි බැංකුවට මැසේජ් එකක් දෙනවා. බැංකුවේ චෙක්පත් අත්සන් කරන account මහත්තයාව කියන බැංකුවට වෙන 469 චෙක් එකට ගෙවන්න එපයි කිය. සෙනසුරාදී දිනනම් ඒත් භයානකයි. බැංකුවටත් ගිහින් ලියුමක් දුන්නත් කමක් නැහැ. මම චෙක් එකක් මට ගත්තා මෙන්න මේ නමට මෙන්න මේ අංකේ චෙක් එක. ඒක නැති වුණා එවන්න නම් එපා කාටවත් කියලා දුන්නා බැංකුව ඒ චෙක් අංකේ ස්ටොප් කරනවා. ඒක AG ඔෆිස් එකෙන් මැසේජ් එක එන්නට කලින් ඉක්මන්. ඒක එහෙම එතන නවත්තලා AG ඔෆිස් එකට දැනුවත් කළා. ඊට පස්සේ AG ඔෆිස් එකේ තියෙනවා හිලව් චෙක්පත් කියලා ෆෝම් එකක්. හිලව් චෙක්පත් නෙවෙයි මේ වෙනුවට චෙක්පත් නිකුත් කිරීමේ ෆෝම් එකක් තියෙනවා. ඒකත් එක්ක සාක්ෂි සහතිකුත් අත්සන් කරන්න ඕන. මේ චෙක්පත් සම්බන්ධයෙන් මට ලබාගත් චෙක්පත මගේ අතින් නැති වුණා. ඒ සම්බන්ධයෙන් වැරදීමකින් හරි බැංකු ගිණුමෙන් ගෙවිලා තිබුණොත් ඒකේ වගකීම මම ගන්නවායි කියලා සහතික වෙන ෆෝම් එක. හානි පූර්ණ සහතිකය කියලා එකක් තියෙනවා. ඒකත් පුරවලා සාමාන්‍යයෙන් රජයේ චෙක්පතක් නිකුත් කරන්නේ උපරිම දින 30කට වළංගු වෙන්න තමයි චෙක්පතක් නිකුත් කරන්නේ. නිකුත් කළ දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතුයි. දිනේ උඩ තියෙන දිනෙන් දින 30යි වළංගු. ඊට පස්සේ ආයි මාරු කරන්නේ AG ඔෆිස් එකට ගිහින් දින 60 කරගෙන නැත්නම් වළංගු කාලේ දීර්ඝ කරගෙන ඕන මාරු කරනවා. එතකොට ඒ දින 30ත් බලන ඕන නැති වුණාට පස්සේ බැංකුවක් දන්නවා, AG ඔෆිස් එකක් දන්නවා, ඔබත් දන්නවා චෙක් එක වැරදිලා හරි ගිණුමට ගියොත් අහු වෙනවා. ගෙවන්න. එතකොට මේ දින 30 බලලා ඊට පස්සේ AG ඔෆිස් එක විසින් අපෙන් අර හානි පූර්ණ සහතිකෙත් අරගෙන අලුත් චෙක්පතක් දෙනවා. මොකද එතකොට AG ඔෆිස් එකේ ලියා ගන්නවා අවස්ථා කීපයක දැන් මුදල් බැංකු සැලසුම් හදන කෙනෙක් බලනවා මේ චෙක් එක තාම රියලයිස් වෙලා නැද්ද කියලා.
බැංකුවෙන් ලියුමක් ගෙන්න ගන්නවා අර චෙක් එක ලබා නිකුත් කරපු වේජ් ඔෆිස් එක හරි කාර්යාලය මේ අංක දර චෙක් පතට ගෙවා නොමැති බව සහ ඉදිරියේදී නොගෙවන බව හොඳ සුරක්ෂිතයි. එතකොට එහෙමත් කරලා තමයි චෙක් පතට අලුත් චෙක් පතක් නිකුත් කරන්නේ. නැවත චෙක්පත් දින දීර්ඝ කිරීමේ අංශයට ලියුමක් දෙනවා මේ චෙක් එකේ එහෙම ආවොත් කරලා දින දීර්ඝ කරන්න එපයි ඒ වෙනුවට චෙක් එකක් දීලා අයියේ. ලොකු යාන්ත්‍රණයකින් අලුත් චෙක් එකක් බාර ගන්නවා. ඊට පස්සේ මේ චෙක් පත් වල විවෘත චෙක් පත් ඒ ගොඩාක් තියෙන විස්තර ඒවා අපි වැඩියම ඔබට විග්‍රහ කරන්න යන්නේ නැහැ. චෙක් පතකට අත්සන් කිරීමේදී රජයේ චෙක් පතක් ওই වෙලාවේ දෙන්නෙක් අත්සන් කරන්නේ. පළවෙනි අත්සන්කරු තමයි වගකීම දරන පුද්ගලයා. දෙවෙනි චෙක්පත් අත්සන් කරන්නේ ඔහු දකුණු පැත්තේ අත්සන් කරන්නේ ඔහු අත්සන් කරනකොට ඔහු කියනවා මේ පළමු අත්සන තබා ඇත්තේ බලය තියෙන අත්සන්කරුවෙකු විසින් බව සහතික වෙනවා කියන විදිහට ඔහු අත්සන් කරා. පළවෙනි අත්සන්කරුට එහෙම නෙමෙයි ඔහු අත්සන් කරනකොට බලය දීම, අනුමත කිරීම, සහතික කිරීම, ගෙවීම සියල්ලම වෙලා ආපු වවුචරයක්ද ගබඩාවට බඩු බාර දීලාද ගොඩනැගිල්ලක් ඉදි කරන්න නම් ඉංජිනේරුවගේ සහතිකයේ තියෙනවාද වැඩේ බාර දුන්න පුද්ගලයාගේ නමටමද මේ චෙක් එක ලියලා තියෙන්නේ ආදී දහසක් දේවල් බලලා තමයි පළවෙනි අත්සන් කරන්නේ. ඒකන්ද පළවෙනියා ටිකක් හොඳින් බලලා සමහරවිට මම දැකලා තියෙනවා අන්න අර මහත්තයාට චෙක් එක ගියා බෑග් විතර ගත්තාම දෙවෙනියා වන් ෂොට්. අන්න හේතුව ඔබ හිතන දේ නෙවෙයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ පළවෙනියා බලනවා A to Z අඩුපාඩු ගන්න ෆයිල් එකක් ගෙන්නගෙන බලනවා චෙක් එක අත්සන් කරන්න කලින් මේකට බලය දීලාද සල්ලි තියෙනවද අනුමත කරලාද කෑෂ් තියෙනවද පෝට් එක හරිද අර මේව බලලා තමයි පළවෙනි අත්සන් කරන්නේ. එයායි මිනිත්තු 30 40ක් ගන්නවා මේක හොඳට බලලා පස්සේ චෙක් එක අරන් ගියාන් පස්සේ පාරේ පස්සේ දුවන්න බෑනේ මේක අඩුපාඩු කියේ කියලා. ඒ නිසා දෙවෙනියට එහෙම ඒ තරම්ම රෙස්පොන්ස් නැහැ. නමුත් එයාත් හොඳට බලනවා. එතකොට ඔන්න ඔය தත්ත්වය තමයි මට ඔබට කියන්න තියෙන්නේ. ඔබට මේ අපේ හිරන් මහත්තයා හිටියනම් මට තිබුණා මේකේ ඔබට කෙනෙකුට අවස්ථාව දෙන්න නැද්ද කියලාත් මම මේ බැලුවේ සදාසක් දැනගන්න.
හලෝ මම හිතන්නේ අපේ වැඩසටහන මේ පැය දෙකේ කාලය මට අවසන් වෙනවා. ඔබට අවශ්‍ය තොරතුරු අපි ඊමේල් පණිවිඩයක් මගින් ලැබෙන්න සලස්වනවා. අදහස් දැක්වීමකටත් අවස්ථාවක් දෙන්න උත්සාහ දරුවත් මට හිතන්නේ එහෙම අවස්ථාවක් යොදා ගන්න අපහසුතාවයක් වෙනවා. හලෝ බැලුනම් බැලුම් මේ ඉවත් වෙන අදරවන පොඩි අවස්ථාවක් දෙන්න. මේක කාලේ මං තව මිනිත්තු 10ක් විතර වෙලාව ගන්න පුළුවන්. ඔබට මේ පැය දෙකක පාර ඔබට මේ දැන් මුලදී මම කියන පාර පැය දෙකක පාර මොනවද කියන්නේ පළවෙනි කාලේ ගෙවුණා ඔබට මම හිතන්නේ මේ මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් ඔබට කරුණු පැහැදිලි කිරීම මම හිතන්නේ ඊයේ සතියේ ඒ දවසේ සහ අද තමයි මට අවස්ථාව ලැබුණේ. මේ මුදල් රෙගුලාසි වල අර විශේෂ නිර්දේශයට තියෙන අංක ටිකේ කරුණු විශේෂයෙන් මතක තියාගන්න. ඔබට ගිය සතියේ මම අර මල්ටිපල් choice question MCQ ප්‍රශ්නකුත් පැහැදිලි කරා. ඒකේ පිළිතුරත් එක්කම අපි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මට ඒ පරීක්ෂණ මණ්ඩලයේ කිව් විදියට ආදර්ශ ප්‍රශ්නකුත් උඩ පෙන්නුම් කරනවා. ඒ අනුව තමයි පිළිතුරු සටහන් කරන්න වෙන්නේ. ප්‍රශ්න 20ක් ප්‍රශ්න 6කට ලියන්න ප්‍රශ්න 9කුත් දෙනවා කෙටි ප්‍රශ්න. එතකොට මේ ටික හොඳට සූදානම් වෙන්න. මේ ඔබගේ දිස්ත්‍රික් කාර්යාලයේ ඊමේල් ඇඩ්‍රස් එකට අපි මේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ soft copy එකක් ඒ වගේම ප්‍රසන්ටේෂන් එකේ මම හදපු ප්‍රසන්ටේෂන් එකේ කොපියක් මම ඔබට අද ලැබෙන්න සලස්වන්නම්. ඒව හොඳින් කියවගෙන සූදානම් වෙන්න. ඔබගේ
ප්‍රශ්න කෙටියෙන් කීප දෙනෙකුට අවස්ථාව දෙන්නම් මේ පිළිබඳව ගැටලුවක් තිබුණා නම් ඔබට ප්‍රශ්නයක් වශයෙන් අහන්න. බස්නායක ගමු එහෙම බැරි තෝරන්න. ඔබතුමන්ලා දැන් අපිට මට සවන් දෙන ඔබතුමන්ලාගෙන් කෙනෙක් ඉස්සෙල්ලා ප්‍රශ්නයක් දෙකක් අහන්න. එතකොට මට පුළුවන් මේ පිළිබඳ ඔබට මේ නොතේරුණ යමක් කියනනම් හෝ විභාගයට සූදානම් මේ ගැටලුවක් හෝ තියෙනනම් පැහැදිලි කරන්න පුළුවන්. දැන් අවස්ථාව තියෙනවා ඒකට. ඔයාලට පුළුවන් ඔයාලා ස්පීකර් එක අන්මියුට් කරලා ඔයාලට යම් කිසි ගැටලුවක් තියෙනවා සර්ගෙන් අහන්න පුළුවන්. මේකෙන් තෝරගෙන අහන්න තියාගේ. ඒ පහසුකම පාවිච්චි කරන්න බැරිද? ඒ කියන්නේ මියුට් කරපු එක අන්මියුට් කරලා ඔබතුමාගේ කම්පියුටර් හරි ෆෝන් එකේ හරි කියන්නේ. එතකොට අපිට ඇහෙනවා. දැනට මුකුත් ඇහෙන්නේ නැහැ කාගෙන්වත් අදහස් පළ කිරීමක්. Excuse me, sir. Okay. සර් අපිට මුදල් රෙගුලාසි ආවරණය වෙන විදිහට ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වගේ ගන්න බැරි වෙයිද? මෙහිමයි දැන් අවුරුදු කිහිපයකට කලින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර වගේක් තිබිලා පරීක්ෂණ මණ්ඩලයේ ඒවත් පරිශීලනය කරනවා දැක්කා. ඒක ඔබතුමන්ලගේ අතේ තියෙනවා. ඒක ආදර්ශ ප්‍රශ්න මුලට කලින් මේ පිළිබඳව පුහුණුවීම් කරපු අය දීපුවා. එකම අච්චුවේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් කියලා ආපහු දෙන්න විදිය නෑ. මම ගිය සතියේ MCQ ප්‍රශ්නයක් කියලා ඒකේ පිළිතුරු කිව්වා. කෙටි ප්‍රශ්නයකට උත්තර ලියන විදියක් කියලා දුන්නා. ඒක ආපහු ඕනනම් ඒ විදියටම කියන්නත් පුළුවන්. සර් එහෙනම් චුට්ටක් ඒක පැහැදිලි කරන්නකෝ. ඒකට තව ප්‍රශ්නයක් අහන්න මම ඒක තෝරගන්නකෝ. තව ප්‍රශ්නයක් අහන්න කවුරු හරි? ප්‍රශ්න නැද්ද කාටවත්? මම දැන් කෙටි ප්‍රශ්න හරි හෙලෝ රුක්මනි කුමාරට කියන සර් අවිනිශ්චිත සර් හෙලෝ අවිනිශ්චිත අවස්ථා අරමුදල ගැන පැහැදිලි කරන්නකෝ සර්. අවිනිශ්චිත අවස්ථා අරමුදල කියලා කියන්නේ දැන් රටක අයවැයක් ඉදිරිපත් වෙනවානේ. ජාතික අයවැය ඉදිරිපත් වෙනවා. දැන් 2021 අයවැය ඔබ දැක්කා ඉදිරිපත් වුණා. ඒකේ තියෙන්නේ ආදායම් නිශ්චිතයි, වියදම් නිශ්චිතයි, අත්තිකාරම් කටයුතු නිශ්චිතයි. නමුත් අපිට නිශ්චිත වෙන දේවල්ම සිද්ධ වෙන්නේ නැහැ. අවිනිශ්චිත වෙන දේවල් සිද්ධ වෙනවා. උදාහරණ 2004 සුනාමි. ඊට පස්සේ මේ කොවිඩ් ප්‍රසංගත 2013 ගංවතුර ආදී විවිධ අස්වාභාවික දේවල් සිදු වෙනවා. අපි නොහිතන විදියට. ජාතික අයවැය තුල එවැනි අවස්ථාවක් ඇති වුණොත් මුහුණ දීම සඳහා ඔහොම වෙනම බජට් එකක් වර්ධ නොකළ තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව රජයේ ජාතික අයවැය ඉදිරිපත් කරද්දී අවිනිශ්චිත අවස්ථා අරමුදල කියලා ජාතික අයවැය මුදල් වලින් කොටසක් වෙන් කළ වෙනම අරමුදලක් පිහිටවලා තියෙනවා. ඒක ඒ වෙන අවිනිශ්චිතතාවයටම මුහුණ දෙන්න ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. නමුත් කිසියම් වටිනාකමක් ඇතුළත් කරලා අයවැය තුල සංඛ්‍යාවක් පෙන්눔 කළා. ඒකට පසුව මුදල් මදි වුණොත්
අමතර අයවැය සම්මත කරගෙන ඒ ගිණුම හරහා ගෙවින් කටයුතු කෙරුණා. ඒකට තමයි අවිනිශ්චිත අවස්ථා අරමුදල කියලා මුදල් රෙගුලාසි වල පැහැදිලි කරලා තියෙන්නේ. මම මේ කෙටි ප්‍රශ්නයක් දෙන විදිය කියන්නම්. ඒ වගේ මුදල් රෙගුලාසි 133 තියෙනවා අභ්‍යන්තර විගණනය ගැන. ඉන්ටර්නල් ඔඩිට් එක. අර ජෙනරල් ඔඩිට් එක නෙවෙයි. ස්වාධීන විගණකාධිපතිගේ විගණනය නෙවෙයි. අභ්‍යන්තර විගණන. දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හෝ අමාත්‍යාංශ ලේකම්වරයෙක් හෝ ඒ අංශ ප්‍රධානියෙක් තමන්ගේ කාර්යාලය තුල සිදුවන දේවල් පිළිබඳ සොයා බලලා සාමාන්‍ය ක්‍රියාවලිය තමයි සොයා බලන්න ඕන. ආයතනයේ සාමාන්‍ය ඉදිරියට සිදුවන ක්‍රියාවලිය තියෙන ඒවා සොයා බලලා ඒවයි ඒ වනවපු විදියට කෙරෙන්නේ නැත්නම් ප්‍රධානියට තොරතුරු ලබා ගන්න පිටවපු අංශය. ඉන්ටර්නල් ඔඩිට් එක. ඒකේ පරමාර්ථය තමයි අනේ අභ්‍යන්තර විගණනයේ පරමාර්ථය කුමක්ද? වාක්‍ය 3ක් විතර ලිව්වා නම් ඇති. ඒකේ වාක්‍ය හරිය එක දිගට ලිව්වත් හරිය එක වාක්‍යයකින් ලිව්වත් ඇති. මෙන්න මෙහෙමයි පිළිතුර අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ අර පරීක්ෂණ මණ්ඩලය. දෙපාර්තමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳව පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගී වී එම කටයුතු වල වැරදි සහ වංචා වැළැක්වීම සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරන අභ්‍යන්තර සෝදිසි ප්‍රමාණවත් බව පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගීමක් පවත්වාගෙන යාම තමයි අභ්‍යන්තර විගණනය කියන්නේ. පැහැදිලිද? ආපහු කියන්නම් ඒක තවත් විග්‍රහ කරලා ඕනම ආයතනයක ප්‍රධාන කටයුතු කෙරීගෙන යන්නේ අභ්‍යන්තර ක්‍රියාවලි සමූහයක් හරහා. උදාහරණයක් වශයෙන් ගෙවීම් ක්‍රියාවලිය. එහෙම නැත්නම් ගබඩා භාණ්ඩ නිකුත් කිරීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කොට අවසන් කිරීමේ ක්‍රියාවලිය. ඔය වගේ ක්‍රියාවලියනේ තියෙන සමෘද්ධි දීමනා පත්‍ර ලැබිලා ප්‍රතිලාභියට දීමේ ක්‍රියාවලිය. ප්‍රධාන ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය ප්‍රධානින් හෝ කොළඹ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තු විද්‍යාලය කියලා තියෙන මෙන්න මේ විදිහට තමයි මේක වෙන්න ඕන කියලා චක්‍රලේඛනේ මම කියනවා. ඒ විදිහට මේක යනවාද කියලා සිවිල්ෙන් ඉඳලා ඒ කියපු විදිහට යන්නේ නැති තැන් තියෙනවා නම් හතයි ඉන්ටර් ඔඩිට් එක කියන්නේ ඕක ප්‍රොසෙස් එකේ නෙයි පොඩ්ඩක් වැරදි හදා ගන්න කියලා. එහෙමත් කියලා වෙන්නේ නැතුණාම ලොකු මාත්‍යට ලිඛිතව දෙනවා මෙන්න මෙතන මේ කියන එක කෙරෙන්නේ නැහැ මේක පොඩ්ඩක් බලන්න. මේ වගේ ක්‍රියාවලියක් ඒක නඩු කරුවෙක් නෙවෙයි මේ ටිකක් එකතු වෙලා පැහැදිලිව එහෙම කරන්න ඕන වැඩක් තමයි ඉන්ටර් ඔඩිට් එක කියන්නේ. ඒකට මම ඒක උත්තරේ කිව්වා අපහු වේගෙන් කියාගෙන යන්නම්. දෙපාර්තමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳව පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගී වී. කියන්නේ ඔහු ඇවිල්ලා බලනවා මේ process එක යන විදිය බලලා එම කටයුතු වල වැරදි හා වංචා වැළැක්වීමට සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරන අභ්‍යන්තර සෝදිසි ප්‍රමාණවත් බව පිළිබඳව අඛණ්ඩව සමීක්ෂණයක් හා ස්වාධීන ඇගීමක් පවත්වාගෙන යනවා තමයි ඉන්ටර් ඔඩිට් එකේ ක්‍රියාවලිය. පැහැදිලි. ඊට පස්සේ ඒකේ දෙවෙනි ප්‍රශ්නෙකුත් මම හදලා දෙනවා. අර පළවෙනි ප්‍රශ්නේ තමයි ලක්ෂණ 10 ප්‍රශ්නේ. මොන වගේ ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ අහනවා කියලා මම ආරංචි ඇහුවේ. ඒත් දෙවෙනි එක තමයි අපේ අභ්‍යන්තර විගණන ඒකකවල කාර්යයන් සහ ඒවායේ විෂය සීමාවන් විස්තර කරන්න කියලා. ඒකත් 1 2 3 4 කියලා ලිවම කරුණු ටිකක් ඇති. එකක් තමයි අභ්‍යන්තර සෝදිසි සහ පාලන ක්‍රම පරමාර්ථ ඉටු කර ගැනීමේලා සාර්ථකදයි සොයා බැලීම. සාමාන්‍ය හොඳ දෙයක් ගැන හොයා බලනකොට තියෙන කරුණු ටික. අපව මේක මේ එකතු කරලා කරුණු ටිකක් තියෙනවා. දෙවෙනි කාරණේ ගිණුම් හා වෙනත් වාර්තාවල විශ්වාසනීය නිශ්චය කිරීම. ඒ කියන්නේ මුදල් පොතේ වවුචරේ ඔහොම ලියනවා, සිල්වාගේ නමට ලියනවා, පෙරේරාට චෙක් එක ලියනවා. එහෙම බෑනේ. අන්න ඒව ස්වාධීනයි. තුන්වෙනි එක යොදා ඇති ගිණුම් ක්‍රම මගින් අවශ්‍ය තොරතුරු නියමාකාර ලෙස ලැබේදයි සොයා බැලීම. කාර්ය මණ්ඩල කාර්ය සාධනයේ ගුණාත්මක භාවය. වෙලාවට වැඩට ඇවිල්ලා වැඩ කරනවද? වෙලාවට යනවද? එහෙමත් බලන අයිතියක් තියෙනවා. ප්‍රධානිය කියපු ටික තමයි. වත්කම් කොතරම් දුරට සියලු ආකාරයෙන් අලාභහානි වලින් තොරව පවත්වාගෙන යන්නේ. ෆොටෝකොපි මැෂින් එහෙම පාවිච්චි කරනවා. බොහොම සොෆ්ට් ඇඟිල්ල තියන තියෙන මේ ඇරලා දාන ඇඟිල්ල. ඒතකොට ඒ වගේ බලන ඔඩිට් එකේ කඩදාවි සතියකින් දෙන්නේ අර දුන්නු විදියට. මේවා මේ හොඳ මිනිහෙක් හැදිරෙන විදිය හොඳට හැදිරෙනවද කියලා බලන ක්‍රමය තමයි ඉන්ටර් ඔඩිට් එක කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා ආයතන සංග්‍රහය. මේක හැම එකටම ලියන්න පුළුවන් උත්තරේ වගේ. ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසිය
වෙනත් නීති රෙගුලාසි නිති ආකාරයෙන් පිළිපද අධ්‍යයන සොයා බැලීම. ජනරල් ඔඩිට් එක කොහොමද කියලා ඇහුවා ඉන්ටර් ඔඩිට් එක වල මේක ලියන්න පුළුවන්. ඒ වගේ සාධාරණ කරුණු ටිකක් ලියන්න මුදල් රෙගුලාසියේ තියෙන වචනම නැති වුණොත් ඒ පරීක්ෂකවරු ක්‍රියා කරන විදිය අපි ස්වාධීනව බලාවි. එහෙම මුදල් රෙගුලාසියේ වචනම බලාපොරොත්තු වෙන එකක් නැහැ. අවසානයේ තියෙන ඉන්ටර් ඔඩිට් එකට පුළුවන් විශේෂ විමර්ශන පවත්වා ප්‍රධානිය කියන අන්න අතර ලොකු කේස් එකක් කරලා තියෙනවා. ඔයා බලලා මට සම්පූර්ණ වාර්තාවක් දෙන්න. ඒක ඔහුට පවරන්න පුළුවන් විශේෂ කාර්යයක්. ඔහුට විමර්ශන කරන්න බෑ කියලා කියන්න බෑ. FR එකෙම තියෙන ඔහු ගවා විශේෂ විමර්ශනයක් කළ වාර්තාව හොයාගෙන ඒකෙන් වැරදි වෙච්ච අයට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් අවස්ථාවක් ඉන්ටර් ඔඩිට් එකට තියෙනවා. හැබැයි ඉන්ටර් ඔඩිට් එකට නැති දෙයක් තමයි ඔඩිට් එක කරලා තොරතුරු තුන්වෙනි පාර්ශවයකට හැබැයි විවරකාධිපතිට දෙන්න බැඳිලා ඉන්නවා. ඔඩිටර් ජෙනරල් කියනවා ඔව් ඉන්ටර් ඔඩිට් එකට ජෙනරල් ඔඩිට් එකට පිළිතුරු දෙන්න කියලා. ඒකයි. අනවශ්‍ය විදියට මේ තොරතුරු විග්‍රහ කරන්න බෑ තැන් වල ඉන්ටර් ඔඩිට් එක සාමාන්‍ය ඉන ස්වාධීන කාර්යයක් එහෙම තියෙනවා. මම හිතන්නේ එහෙනම් බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමාලා මට සැවටුම්කන් දුන්නට. මට ඔබට ප්‍රශ්න පත්‍රය කියන කිසි බාධාවක් නැහැ මේ කරුණු ටික එකතු කරගත්තාම. මට ඇහුම්කන් දුන්නට එහෙනම් ඔබතුමාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි. අනේ පුතේ මේක මේ මං කොරේ එහෙම හැබැයි එතකොට පොඩි ඕනඩුවක් වෙනෝනේ. අරගොල්ලෝ ලියා ගන්න නැති ඔක්කොම ටික. දැන් ටැබ්ලට් එකේ තියෙනවා. එහෙමද? ඔන්නි වන්නේ. මොකක්ද කියනද? නෑ මං ඉන්න මං